කතා කරගෙන හිටියේ. කාබන රසායන විද්‍යාවේ මූලික සංකල්ප කියන එක ගැන අපි කතා කරගෙන හිටියේ. එතකොට මම ඉස්සෙල්ලම පාඩම පටන් ගන්න කලින් මෙන්න මේ කම්පැරිසන් එක ඔයාලට දෙන්න හිතුවා. කාබනික රසායනය සහ අකාබනික රසායනය කියලා අපි මාතෘකා දෙකකට වෙන් කර ගන්නවා. හරි. ඔයාලට මතක නම් අපි දන්නවා අපේ සිලබස් එකේ තියෙන දැන් මම මතක් කරා ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියන්නේ 7 8 9 10. ඕගනික් වලට අයිති වෙන්නේ පාඩම් ටික මොනවාද? 7 8 9 10 කියන එක. ඒ වගේම තව එකක් තියෙනවා ඉනෝගනික්. කෙමිස්ට්‍රි කාබන රසායන කතා කරන්නත් කලින් මම ඉස්සරහම කියලා දෙනවා ඔයාලට ඕගනික් කෙමිස්ට්‍රි ඉනෝගනික් කෙමිස්ට්‍රි කියන්නේ මොනවද කියලා. අපි දන්නවා 3 ගණනය 4 වායු 5 ශක්ති විද්‍යාව 6 SPD එකයි 13 14 වෙනි පාඩම් දෙක. හරි. අපේ සිලබස් එකේ තියෙන ළමයි 7 8 9 10 කියන පාඩම් ටිකයි තියෙන ඕගනික් කෙමිස්ට්‍රි වලට 6 සහ 14 අයිති මොනකටද? ඉනෝගනික් කෙමිස්ට්‍රි වලට. ඉනෝගනික් කෙමිස්ට්‍රි අකාබනික රසායන. හරි. ඒතර මම මේක ගත්තේ difference.between.com කියන එකෙන් organic chemistry was inorganic substances කියන එක. හරි. චුට්ටක් බලන්න අපි ඒකේ පොඩි අර්ථ දැක්වීමක් විතරක් ලියා ගමු මේ ටික කියවලා සම්පූර්ණ නෙවෙයි. පළවෙනි එක තමයි definition එක. organic substances මේ පැත්තේ තියෙන organic කාබනික සංයෝග මේ පැත්තේ තියෙන inorganic substances නැත්නම් අකාබනික සංයෝග. definition එක කියලා කියන්නේ අර්ථ දැක්වීම. Organic substances are the molecules containing carbon atoms as an essential component. අත්‍යවශ්‍ය සංඝටකයක් විදිහට කාබන් පරමාණු තියෙනවා. හරි. ඊට පස්සේ අකාබනික රසායන සංයෝගවල organic මෙතන එන්න ඕනේ inorganic වෙන්න ඕනේ. මෙතන එන්න ඕනේ inorganic කියන එක. අපි දාගමු inorganic. Inorganic substances are the molecules containing carbon atoms of. අකාබනික සංයෝගවල කාබන් අත්‍යවශ්‍ය සංඝටකයක් විදිහට තියෙන්න පුළුවන්. හරි. මෙන්න මේක ඊටමත් වැදගත් occurrence එක. occurrence එක කියන්නේ හම්බෙන තැන් නැත්නම් තියෙන තැන් කියන එක. mainly in living organisms. ඒ කියන්නේ වැඩිපුර තියෙන්නේ ජීවීන්ගේ දේහ තුල. නැත්නම් ජීවීන් තුල. මේ අකාබනික සංයෝග තියෙන්නේ වැඩිපුර earth crust එකේ. පෘථිවි කබලේ තමයි අපිට නැත්නම් පෘථිවිය මතු පිට තමයි මේ කාබනික සංයෝග දකින්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ පාඩම් දෙකට වෙන් කරලා දාලා හොඳට තේරුම් ගන්න ඕන. අපි 6 වෙනි පාඩමේ SPD වලදී කතා කරන්නේ පෘථිවිය මතු පිට තියෙන ඒවා ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ජීවි දේහ තුල තියෙන ඒවා ගැන නෙවෙයි. ඊට පස්සේ කියන composition කියලා කියන්නේ අන්තර්ගතය කියන එක. Essentially carbon, most of the times hydrogen and sometimes oxygen. So කාබනික සංයෝගවල අනිවාර්යයෙන්ම තියෙනවා carbon ඒ වගේම most of the times hydrogen. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කාබනික සංයෝග මූලද්‍රව්‍ය දෙකක්වත් ඉන්න ඕන මොනවාද? carbon සහ hydrogen කියන මූලද්‍රව්‍ය දෙක ඉන්න ඕන. හැබැයි තව oxygen වගේ ඒවා ඉන්න පුළුවන්. හරි. ඊට පස්සේ අකාබනික සංයෝග වලට ගියාම most of the times chemical elements other than the carbon හැර ගොඩක් අවස්ථාවල carbon හැර අනිකුත් සංයෝග. එතකොට chemical bonding කියලා කියන රසායනික බන්ධන ස්වභාවය කාබනික සංයෝග වල තියෙන මොනවාද? covalent chemical bonds. ඒ කියන්නේ සහ සංයෝජ බන්ධන තියෙනවා. මොන බන්ධන තියෙන්නේ? සහ සංයෝජ බන්ධන තියෙනවා. මේකේ ආයනික බන්ධන තියෙනවා. ආයනික බන්ධන තියෙනවා. Stability in water mostly not soluble. අපි දන්නවා පොල් තෙල් එහෙම ගත්තාම ජලයේ දිය වෙන්නේ නැහැ. මාළුවක් එහෙම තෙල් දාපුවම වතුර මතු පිට තියෙනවා. ඊළඟට most of the substances are water soluble. මේ අකාබනික සංයෝග ගොඩක් ඒවා මොනවද වෙන්නේ? ජල ද්‍රාව්‍යයි. ඊළඟට කියන formation of salt mostly do not form salts due to the presence of carbon. Carbon තියෙන නිසා ලවණ හදන්නේ නැල්ලු.
readily like make salts නේද? තාමත් හොඳින් දිය වෙනවලු ලුණු වගේ. ඊට පස්සේ කියනවා uses mainly as source of energy ශක්ති ප්‍රබේවාල දන්න සෛලීය ශ්වසනයට කාබනික සංයෝග ග්ලූකෝස් වගේව තමයි ගන්නෙ. අකාබනික සංයෝග උත්ප්‍රේරක විදිහට ගන්නවා. මෙන්න මේක තමයි මට වැදගත් උනේ 11 වසරත් මට දැන් අපේ ඉස්කෝලේ ටීචර් ඉල්ලීමක් කරා මට අම්ල භස්ම පාඩමයි හයිඩ්‍රෝකාබන පාඩමයි කරන්න කියලා. අන්න එතනදී මට මෙන්න මේ කොටස හම්බුණා. 11 වසර වලගේ පොතේ විද්‍යාව පොතේ තියෙනවා හයිඩ්‍රෝකාබන්ස් තව තියෙනවා ෆැට් ඒක මට පේන්නේ මෙතන ඕගනික් ඇන්ඩ් පොලිමර්ස් කියලා කියනවා. ඕගනික් පොලිමර්ස් කාබනික බහු අවයවික කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන ලිපිඩ කාබෝහයිඩ්‍රේට මේදය න්‍යෂ්ටික අම්ල කාබනික සංයෝග අකාබනික සංයෝග උදාහරණ තමයි ඇමෝනියා හයිඩ්‍රජන් සල්ෆයිඩ් all metals most other chemical elements කියලා කියනවා. හරි. එහෙනම් පළවෙනි එක අපි දාගමු ළමයි. මට මේක ඉතාමත් වැදගත් වෙන ඔයාලට කියලා දෙන එක ලියන්න. පොඩි කෙටි මාතෘකාවක් ලියන්න. කාබනික රසායනය සහ අකාබනික රසායන අතර වෙනස. කාබනික රසායනය සහ අකාබනික රසායන අතර වෙනස. කාබනික රසායනය සහ අකාබනික රසායන අතර වෙනස. හරි. අපි මේකේ ප්‍රධාන පොයින්ට්ස් කීපය විතරක් ගමු. ප්‍රධාන ටික කියලා මම ගන්න හදන්නේ මෙන්න මේ ටික. මෙන්න මෙතන ගමු අපි ඔකරන්ස් එක ගැන ගමු. පළවෙනි එක ලියන්න තරුවක් දාලා ලියන්න පළවෙනි පොයින්ට් එක. පළවෙනි ලක්ෂණය. පළවෙනි තරුව දාලා ලියන්න. තරු දාලා හොඳට ස්පේසස් තියලා යන්න නෝට් එක ලියන එක නේ වැදගත් වෙන. ඔයාලා තේරුම් ගත්ත එකේ කටුසරහන තමයි නෝට් එක කියලා කියන්නේ. ලියන්න. mainly in living organism කියන එක ලියන්න. කාබනික සංයෝග කාබනික සංයෝග කාබනික සංයෝග කාබනික සංයෝග කාබනික සංයෝග ජීවීන්ගේ ප්‍රධාන වශයෙන් දැකිය හැකි අතර අකාබනික සංයෝග පෘථිවි කබොලේ කබොලේ ලිවන වඩා හොඳයි පෘථිවි කබොලේ දක්නට ලැබෙනවා. පෘථිවි කබොලේ දක්නට ලැබෙනවා. ඊළඟ තරෝ දාලා ලියන්න. මේකත් අපි ලියමු. මේකත් අත්‍යවශ්‍ය කාරණාවක්. කොම්පොසිෂන් කියන්නේ අන්තර්ගතය කියන එකට. යන්න. කාබනික සංයෝගවල ප්‍රධාන වශයෙන් කාබනික සංයෝගවල ප්‍රධාන වශයෙන් කාබනික සංයෝගවල ප්‍රධාන වශයෙන් කාබන් හා හයිඩ්‍රජන් අනිවාර්යෙන් කාබන් හයිඩ්‍රජන් දෙක තියෙන්නම ඕන. කාබන් හා හයිඩ්‍රජන් ඇති අතර කාබනික සංයෝගික ප්‍රධාන වශයෙන් කාබන් හා හයිඩ්‍රජන් ඇති අතර ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස්
oxygen, nitrogen, phosphorus. Oxygen, nitrogen, phosphorus. තිබිය හැක. තිබිය හැක. ඒකටම ලියන්න කරුණු තුනක් විතර අපි කතා කරමු. කාබන් හැර කාබන් හැර කාබන් හැර ලියන්න සිලිකන් ඊගොනේ තියෙනවා හොඳ සිලිකන් phosphorus nitrogen ටිකක් තියන්න p ගොනු මූලද්‍රව්‍ය p ගොනු මූලද්‍රව්‍ය ඇත අපි කතා කරන්නේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝගවල වෙනස හරි කාබන් මෙන්ම නැත්නම් කාබන් හැර සිලිකන් phosphorus nitrogen ඇලුමිනියම් ඒ වගේ ටිකක් ලියන්න p ගොනු මූලද්‍රව්‍ය ඇත ඊළඟ ලක්ෂණය තමයි කාබනික සංයෝගවල තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන මොන බන්ධනද ළමයි සහ සංයුජ බන්ධ කියන්න කාබනික තියලා තරුවක් දාලා ඉඩ තෙල් ලියන්න ඕන එන කාබනික සංයෝගවල සහ සංයුජ බන්ධන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදන බන්ධන කාබනික සංයෝගවල ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සාධන බන්ධන ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන මේ සාධන බන්ධන සහ සංයුජ බන්ධනත් අකාබනික සංයෝගවල අයනික බන්ධනත් ඇත අකාබනික සංයෝගවල අයනික බන්ධනත් ඇත අකාබනික සංයෝගවල අයනික බන්ධනත් ඇත හරි මේව නම් එච්චරම අත්‍යවශ්‍ය නැහැ ඔයාලට ඕන මම මේකේ වීඩියෝ එක දානවා කොහොමද හරි මේකත් ඕනේ නේ කමන්න හරි දැන් මම කිව්වා ඔයාලට ඕගනික් කෙමිස්ට්‍රි වලට අයිති වෙන්නේ 7 8 9 10 පාඩම් කියලා ඉනෝගනික් කෙමිස්ට්‍රි වල 6යි 14යි සාමාන්‍යයෙන් මේ ඕගනික් වල MCQ වෙනවා 12 14ක් විතර මම 12ක් කියලා තමයි ඊ දාලා තිබුණේ 12ක් 14ක් විතර මේ කෙන සංඛ්‍යාව ඊට වඩා අඩුයි එනවා සාමාන්‍යයෙන් 6ක් විතර එනවා MCQ සාමාන්‍යයෙන් අන්තර්ගතය අපි විශ්ලේෂණය කරලා බලනවා හරි මම දැන් ඔයාලට පුංචි එක්සර්සයිස් එකක් දෙනවා එක්සර්සයිස් එක තමයි කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි මොනවාද කියලා අඳුර ගන්න තියෙන්නේ මම මෙතනම ටයිප් කරන්නම් මෙන්න මේගොල්ලෝ වෙන් කරන්න බලන්න කාබනික සහ අකාබනික සංයෝග බවට හරි මම ටයිප් කරන්නම් මෙතන ඔයාලා වෙන් කරලා අඳුර ගන්න කාබනික සංයෝග කියන්නේ මොනවාද අකාබනික සංයෝග කියන්නේ මොනවාද කියලා පාඩම් ටික මකලා දාන්නම් මම දෙන්න ඔයාලා ගොඩවල් දෙකකට වෙන් කරන්න කාබනික සංයෝග මොනවාද අකාබනික සංයෝග මොනවාද කියලා C4යි H8යි ඔන්න එක සංයෝගයක් අනිත් එක C6යි H12යි O6යි දැන් C6යි H5යි
NO2 ඊළඟ එක carbon dioxide C4යි H10යි Na2CO3 විනාකිරිවල සූත්‍රය CH3COOH C4H8 CH3O6 CH5NO2 CO2 CH3COOH Na HCO3 sodium bicarbonate හරි මේ ටික වෙන් කරන්න බලන්න මේක මම 11 අවසර පොතේ තියෙන එක මෙන්න මේ සංයෝග ටික වෙන් කරන්න බලන්න කාබනික සංයෝග සහ අකාබනික සංයෝග විදියට මම කරන්න විනාඩියකින් දෙකකින් කරන්න හරිද දැන් ඔයාලා තෝරපු අකාබනික සංයෝග ටික ටයිප් කරලා එවන්න බලන්න තමයි නැත්තම් මම හිතනවා ඕකේ ඔයාලට පුළුවන් අන්මියුට් කරගන්න අකාබනික සංයෝග මොනවද කියලා කියන්න බලන්න ඉක්මනට කියන්න පරක් වෙලා තියෙන්නේ මොනවද අකාබනික සංයෝග ඔයාලට පුළුවන් එක්ක ටයිප් කරලා එවන්න එහෙම නැත්තම් අන්මියුට් කරලා කියන්න පුළුවන් කියන්න මේකේ තියෙන අකාබනික සංයෝග මොනවද C4H8 C6H12O6 C5NO2 CO2 C4H10 Na2CO3 CH3COOH මොනවාද ළමයි මේකේ තියෙන සංදීප මට උත්තරයක් එවනවා Na2CO3 NHCO3 ලෝ ඊට පස්සේ වෙනුරිය එවනවා සෝඩියම් කාබන් සෝඩියම් බයිකාබනේට් ලෝ සංජුල එවනවා කාබන් ඩයොක්සයිඩ් ලෝ केशान कार्बन डाइऑक्साइड छतुमी सोडियम कार्बोनेट सोडियम बाइकार्बोनेट लो उत्तर වැරදි නෑ ඔක්කොම ටික තිබ්බනම් හොඳයි නිමාෂ කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් කාබෝනේට් සෝඩියම් බයිකාබෝනේට් මම හිතනවා හැම එකක්ම අන්තර්ගත වුණේ නිමාෂගේ ආන්සර් එකේ කියලා කේෂාන් චතුමි තරින්දු සෝඩියම් කාබෝනේට් කියලා කියනවා හරි let's go හොඳයි ඔයාලගේ ආන්සර්ස් සම්බන්ධයෙන් මම සෑහීමකටපත් වෙනවා දැන් මේකේ හැම වෙලාවෙම බලන්න කාබන් වලට අමතරව අනිවාර්යෙන් හයිඩ්‍රජන් තියෙනවා දැන් මෙතන කාබන් එක හයිඩ්‍රජන් තියෙනවා මෙතන කාබන් හයිඩ්‍රජන් තියෙනවා කාබන් හයිඩ්‍රජන් තියෙනවා නමුත් මෙතන තියෙන්නේ CO2 කාබන් ඩයොක්සයිඩ් විතරයි ඒ නිසා අපි එකක ලියාගමු කාබන් ඩයොක්සයිඩ් මොනවා නැති නිසාද හයිඩ්‍රජන් නැහැ මොනවා නැද්ද ළමයි හයිඩ්‍රජන් නැහැ කාබන් ඩයොක්සයිඩ් අපි තෝරගත්තා මෙතන කාබන්ට හයිඩ්‍රජන් තියෙනවා මෙතන කාබන්ට හයිඩ්‍රජන් නැහැ නිසා තව අකාබනික සංයෝගයක් තමයි සෝඩියම් කාබනේට් Na2CO3 හරි මෙතන කාබන්ට හයිඩ්‍රජන් තියෙනවා මෙතන කාබන්ට හයිඩ්‍රජන් තියෙනවා ළමයි මේ තියෙන කාබන් හයිඩ්‍රජන් දෙකම තියෙනවා
දැන් සෝඩියම් බයිකාබනේට් සම්බන්ධ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම තමයි සෝඩියම් බයිකාබනේට් වල තියෙන්නේ Na ධන සහ HCO3 ඍණ. Na ධන සහ HCO3 ඍණ ආයන දෙකක් තියෙනවා. මොන ලක්ෂණද? ආයනික ලක්ෂණ. එහෙනම් මෙන්න මෙතනට දාන සෝඩියම් බයිකාබනේට් කියන අපි දන්නවා මේකේ අර අන්තිමටම තිබ්බා නෑ මෙතනනේ බොන්ඩ් කෙමිකල් බොන්ඩින් ටයිප් එක ඕගනික් සබ්ස්ටන්ස් වල මොනවද වෙන්නේ කෝවැලන්ට් කෙමිකල් බොන්ඩ්ස් තියෙන්නේ කාබනික සංයෝග වල තියෙන මොනවද සහ සංයෝජ බන්ධන අකාබනික සංයෝග දින ආයනික බන්ධන නිසා සෝඩියම් බයිකාබනේට් අපි තෝරගන්නවා මොන සංයෝගයක් විතරද අකාබනික සංයෝගයක් විදියට මේ අකාබනික සංයෝග ඔයාලා කවුරු හරි group එකට share කරන note එක පස්සේ අපි වෙනකොට බලා ගන්න. හරි. එතන මේක අකාබනික මේ පැත්තේ තියෙනවා කාබනික ටික ඉතිරි ටික ඔක්කොම ලියන්න. ඒතර කාබන් ඩයොක්සයිඩ් කාබනික සංයෝගයක් නෙවෙයි. සෝඩියම් කාබනේට් කාබනික සංයෝගයක් නෙවෙයි. සෝඩියම් බයිකාබනේට් කාබනික සංයෝගයක් නෙවෙයි. හරි. ළමයි මේක තේරෙනව නේද හැමෝටම සංයෝගතෝ වෙන් කළ ගන්න විදිය. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි යනවා ඊළඟ කොටස රොන්න කාබනික සංයෝග සහ අකාබනික සංයෝග වල වෙන් කරලා ගත්තා. හරි. දැන් කාබනික සංයෝග ගැන කියන්න ගියාම මම මේක විතරයි මට හම්බෙච්ච පික්චර් එක. examples of organic compounds. මම මෙහෙම මගේ ඔළුව අත ගන්නවා. ඔළුව අත ගන්න කොණ්ඩේ පීරන්න නෙවෙයි. මේක හැදලා තියෙන කෙරටින් ප්‍රෝටීන් එක. කෙස් හැදලා දෙන මොනවාගෙන්ද කෙරටින් ප්‍රෝටීන් එක. මෙහෙම හැම අත ගෑවත් මොනවද වෙන්නේ? ඒකේ තියෙන්නේ කෙරටින් ප්‍රෝටීන් එක. මගේ මේ ඇඳුම මේක නම් නයිලෝන් එකක් මම හිතන්නේ. මේ ටී-ෂර්ට් එක හැදලා තියෙන්නේ මොනවාගෙන්ද? කාබනික සංයෝග වලින්. නයිලෝන් කියන්නේ කාබනික සංයෝගයක්. කපු. ඊට පස්සේ ඔයාලගේ මේකේ තියෙන උදාහරණ ටිකක් අපි ගමු. papers දන්නවනේ කොළ සෙලියුලෝස් කියන එකෙන් හැදිලා තියෙන සෙලියුලෝස් කාබනික සංයෝගයක්. nail polish කියලා කියන්නේ දන්නවනේ නියපොතු සුද්ධ කරන්න ගන්නවා වෙන්නේ නැති නයිට්‍රෝසෙලියුලෝස් බියුටයිල් ඇසිටේට් කියන කාබනික සංයෝගයෙන් හැදිලා තියෙන. ඊට පස්සේ ඉටිපන්දම් හැදලා තියෙන wax කියන ඉටි වලින් නැත්තම් තැලෝ වලින් හැදිලා තියෙන්නේ. ෆැබ්‍රික් කියලා කියන්නේ රෙදි කියන එක. රෙදි සෙලියුලෝස් නයිලෝන් මගේ වගේම නයිලෝන් රේයෝන් නේද? හරි ඊට පස්සේ සෝප් සබන් fatty acid salt ඒ කියන්නේ මේද අම්ලවල ලවණ වලින් තමයි සබන් හදාගන්නේ. අපි කර්මාන්ත රසායනයේදී කතා කරනවා ගැසොලින් පෙට්‍රල්. මේවා විතරක් නෙවෙයි තව මොනවාද? විටමින්ස් බෙහෙත් වර්ග ගොඩක් වැදගත්. ආහාර මේකට දාන්න අමතක කරලා දෙනවා. ආහාර හැම ආහාරයක්ම නෙවෙයි. ආහාර පාන් ගිල්ලොත් බත් ගිල්ලොත් කිරිබත් කෑවොත් ආප්ප කෑවොත් තෝසෙ කෑවොත් ඒතර මේ හැම එකකම අන්තර්ගත වෙන්නේ මොනවාද? එතකොට ඕගනික් කෙමිස්ට්‍රි එවරිවෙයර්. ඔයාලා බෙහෙත් පෙත්තක් ගියොත් බොහෝ වෙලාවට මේක කාබනික සංයෝගයක්. ඊට පස්සේ ඔයාලා පොත මෙහෙම පෙරළුවොත් මේක අනිවාර්යයෙන් මොන සංයෝගයක්ද? කාබනික සංයෝගයක්. මොනවාද? ඔයාලා බෙහෙත් බිව්වොත් ඊට පස්සේ ආහාර ගත්තොත් ඊට පස්සේ මෙහෙම ඔළුව අත ගෑවොත් මොනවාද? කෙරටින් ප්‍රෝටීන. ඊට පස්සේ හැමේ තියෙන කෙරටින් ප්‍රෝටීන. ඊට පස්සේ අස්ථි වල තියෙන ඔසීන් ප්‍රෝටීන මම හිතන්නේ. ඔසීන්. ඒ වගේ මේ everywhere exist වෙන හැම තැනකම තියෙන. පැහැදිලි නැති කෙනෙක්. නිසා අපි කාබනික රසායනික කියලා එකක් ඉගෙන ගන්න හේතුව තමයි ළමයි මේගොල්ලෝ හැම තැනකම තියෙන නිසා. අපේ ඇඟේ ඇතුලේ තියෙන සමහර හෝමෝන ඊට පස්සේ එන්සයිම ඊට පස්සේ අපේ DNA අපි දන්නවා අපේ තියෙන DNA ප්‍රවේණික තොරතුරු ඉස්සරහට අරන් යන කෝඩ් එක. ඒතර මේ හැම තැනකම මොනවද තියෙනවද? කාබනික සංයෝග තියෙනවා. කාබනික සංයෝග තියෙනවා. හරි. හැඳින්වීම. දැන් ඇයි මේ කාබනික සංයෝග කියලා දැන් මේ හැඳින්වීමේ අපි ඊළඟට කතා කරනවා. ඇයි මේ කාබනික සංයෝග කියලා කියන්නේ මෙච්චරයි. හරි. එක හේතුවක් තමයි බෙහෙත් ආහාර සහ අපි අවට තියෙන සෑහෙන දේවල් වල නිම පොලිතීන්
රිජිෆෝම්. එතකොට මේ ගොඩක් සංයෝග හැදලා තියෙන මොනවාගෙන්ද? කාබනික සංයෝග වලින්. කාබනික සංයෝග වලින් මොනවාද? අපි අවට තියෙන ගොඩක් දේවල්. අපිත් හැදලා තියෙන්නේ ජලය හැරුණාම වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය අතරට කවුරු අයිති වෙනවද? ඔයාලට මතක ඇති චොප්කින්ස් කාපිය මැග්නීසියම්. අධිමාත්‍ර මූලද්‍රව්‍ය මතක තියාගන්න චොප්කින්ස් කාපිය මැග්නීසියම් කියන. ඒතර කාබනුත් টොප් ප්‍රයොරිටි එක টොප් රෑන්ක් එකේ තියෙනවා. හරි. දැන් ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය 120ක් ඉන්නවා. ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය කීයක් ඉන්නවද? 120ක් ඉන්නවා. 120. මේකෙන් කාබන් කියන්නේ එකයි. හරි. දැන් අපි බලන්න අපේ සිලබස් එකට ගියාම කොහෙවත් හයිඩ්‍රජනික රසායන, බෙරිලියමනික රසායන, මැග්නීසියම් වල රසායන. එහෙම පොඩ තියෙනවා පීගොණු ඇතුලේ. සෝඩියම් වල රසායන. හැබැයි පාඩම් 4ක් ඔයාලා ඉස්සරහට කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත් එහෙම අපි කියන භෞතික රසායන කොටස් තියෙනවා, ෆිසිකල් කෙමිස්ට්‍රි ටික තියෙනවා. ඊට පස්සේ කාබනික රසායන තියෙනවා, අකාබනික රසායන තියෙනවා. තව සාමාන්‍ය රසායන තියෙනවා. නමුත් මේ හැරෙනකොට තව රසායන විද්‍යාව තියෙනවා. නමුත් කාබනික රසායනය කියලා කියන්නේ මාරම රෝල් එකක් ඉස්සරහට ඔයාලා ඉගෙන ගන්න රසායන විද්‍යාව නැත්තම් හැම කොටසකම තියෙනවා. ඇයි මේ කාබන් වල හැඳින්වීමේ මේ පළවෙනි එක හරි සංයෝග ගොඩක අන්තර්ගත මූලද්‍රව්‍ය කවුද? කාබන් තියෙන සංයෝග නැත්තම් කාබනික සංයෝග. හරි. හැඳින්වීමේ මේ දෙවෙනි එක තමයි ඇයි මේ කාබන් වල රසායනයක්ම කතා කරන්නේ. හරි. ලියන්න මාතෘකාව කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතු. කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතු. කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතු. හරි. මේකේ තියරි පාර්ට් එකක් වගේ තියෙන හොඳට දාගන්න ඔළුවට පොඩ කරන්න ඒක. කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතුව. හරි. හැඳින්වීමේ යටතේම ලියා ගන්න උපමාතෘකාව කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතුව. දැන් අපි දන්නවා ළමයි කාබන් අයිති වෙන්නේ කීවෙනි කාණ්ඩයටද? ළමයි කාබන් අයිති වෙන්නේ කීවෙනි කාණ්ඩයටද? උත්තර දෙන්න. 14 වෙනි කාණ්ඩය. වෙනුනේ හොඳයි සංදීප හොඳයි. කාබන් අයිති වෙන්නේ 14 වෙනි කාණ්ඩයට. එතකොට අපි දන්නවා කාණ්ඩ 18ට යනකම් තියෙනවා එක. ඔන්න ඔහොමනේ තියෙන්නේ. 1 14 18. ආවර්තිතා වගුවේ කාණ්ඩ වලින් හරි මැද තියෙන කාණ්ඩය කීවෙනි කාණ්ඩය? තමයි. ආවර්තිතා වගුවේ කාණ්ඩ වලින් හරි මැද තියෙන කීවෙනි කාණ්ඩය? හරි මැද තියෙන කීවෙනි කාණ්ඩය? ළමයි හරි මැද තියෙන කාණ්ඩය තමයි 14 වෙනි කාණ්ඩය. 14 වෙනි කාණ්ඩය. මේ පැත්තේ වම් පැත්තේ ඉන්නේ ලෝහද අලෝහද? අපි කතා කරා රසායන ආවර්තිත ගුණ යටතේ කතා කරා. මේ පැත්තේ ඉන්නේ ලෝහද අලෝහද? පළවෙනි දෙවෙනි කාණ්ඩේ පැත්තේ ඉන්නේ. උත්තර දෙන්න. පළවෙනි දෙවෙනි කාණ්ඩේ පැත්තේ ඉන්නේ ලෝහ. very good. ලෝහ. මේ 18 වෙනි කාණ්ඩේ පැත්තේ ඉන්නේ අලෝහ. මේ පැත්තේ ඉන්නේ මොනවද? අලෝහ. එතකොට කාබන් ලෝහ අලෝහ එහෙම කියලා කියන්න එපා. අලෝහ. හොඳයි. එතකොට මේ 14 වෙනි කාණ්ඩේ ඉන්න අයට වැඩිපුර ලෝහක ලක්ෂණත් නැහැ. දැන් මෙහෙටදී ලෝහක ලක්ෂණ අඩු වෙනවා. මෙහෙටදී අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. අපි කියන පළවෙනි එක තමයි කාබන් අයිති වෙන්නේ කීවෙනි කාණ්ඩයටද ළමයි? 14 වෙනි කාණ්ඩයට. එතකොට යාගේ ලෝහක ලක්ෂණය වැඩිමත් නැහැ, අලෝහ ලක්ෂණය වැඩිමත් නැහැ. වැඩිපුර තියෙන්නේ මොනවාද? මධ්‍යස්ථ ලක්ෂණයක් තියෙනවා. මේ නිසා යාට ගොඩාක් පරමාණුත් එක්ක ලෝහ සහ අලෝහත් එක්ක මොනවා හදන්න පුළුවන්ද? බන්ධන හදන්න පුළුවන්. මොකද පළවෙනි පොයින්ට් එක කාබන් අයිති වෙන්නේ කීවෙනි කාණ්ඩයටද ළමයි? 14 වෙනි කාණ්ඩය කියන්නේ ආවර්තිතා වගුවේ හරි මැද්ද තියෙන කාණ්ඩය. වම් පැත්තේ ඉන්නේ ලෝහ, දකුණු පැත්තේ ඉන්නේ අලෝහ. වම් පැත්තේ ඉන්නේ ලෝහ, දකුණු පැත්තේ ඉන්නේ අලෝහ. එතකොට වැඩිපුර ලෝහක ලක්ෂණත් නැහැ, වැඩිපුර අලෝහක ලක්ෂණත් නැති නිසා ලෝහ අලෝහ දෙකත් එක්කම ඇතැම් විට මොන බන්ධන හදන්න පුළුවන්ද? එයාට සහසංයුජ බන්ධන හදන්න පුළුවන්. ඇයි? ලෝහ සහ අලෝහ ලක්ෂණ ගොඩක්
නැති නිසා. ලියන්න පළවෙනි කාරණාව කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතු. හරි. ඉක්මන් කරමු අපි. කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් සෑදීමට හේතුව. පළවෙනි තරුව දාලා ලියන්න. හොඳට ස්පේසස් තියලා ලස්සනට දාන්න. ලියන්න. කාබන් 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා කාබන් 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා කාබන් 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා කාබන් 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා ලෝහක ලක්ෂණ හා අලෝහ ලක්ෂණ ඉතාමත් අඩුයි. ලෝහක ලක්ෂණ සහ අලෝහක ලක්ෂණ අඩුයි. වැඩිපුර ලෝහක ලක්ෂණත් නැහැ, වැඩිපුර අලෝහක ලක්ෂණත් නැහැ. තියෙන්නේ මොනවද? මධ්‍යස්ථ ලක්ෂණ. මේ හේතුව නිසා ලෝහත් එක්ක වගේම අලෝහත් එක්කත් මේ කාබන් වලට බන්ධන හදන්න පුළුවන් කියලා වලට ඉස්සරහට උදාහරණ හම්බ. හරි. ඊළඟ එක තමයි දෙවැනි කාරණාව විද්‍යුත් ඍණතාවය. ළමයි කොහොමද අපි මතක තියාගන්නේ? ආවර්තිතා වගුවේ වම් පසේට දකුණු පසේට යද්දී විදුලිතය මොනවා වෙනවද? කොහොමද අපි කෙටියෙන් මතක තියාගන්නේ? විදුලිතය සමානුපාතිකයි මොකටද? එකයට පරමාණුක අරයයි. විදුලිතය සමානුපාතිකයි මොකටද? එකයට පරමාණුක අරයයි. ඒතර මේ පැත්ත නම් මේ පැත්තට යද්දී මේ පැත්තට යද්දී සංදීප හොඳයි උත්තරේ. ආවර්තිතා වගුවේ වමේශ්‍ර දකුණට යද්දී මොනවද වෙන්නේ? අරය අඩු වෙනකොට විදුලිතය මොනවද වෙන්නේ? වැඩි වෙනවා. ආවර්තිතා වගුවේ වමේශ්‍ර දකුණට යද්දී අරය අඩු වෙද්දී විදුලිතය මොනවද වෙන්නේ? වැඩි වෙනවා. ඒ නිසා මේ 18 වෙනි කාණ්ඩේ නන් නෙවෙයි 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදුලිතය වැඩිම පළවෙනි කාණ්ඩේ ඉන්න අයගේ විදුලිතාවය අඩුයි. විදුලිතාවය අඩුයි. හරි. එතකොට කාබන්ගේ විදුලිතාවය මොනවා වේද? අඩුමද විදුලිතාවය වැඩිම? කාබන්ගේ මැද ඉන්න එක්කෙනාගේ වම් පැත්තේ ඉන්න අයගේ විදුලිතාවය අඩුම වෙනවා අරය අඩු නිසා. අරය වැඩි නිසා. දකුණු පැත්තේ ඉන්න අයගේ අරය අඩු නිසා විදුලිතාවය වැඩිම වෙනවා. එතකොට මේ මැද ඉන්න අයගේ සෙන්ටර් එකේ ඉන්න අයගේ විදුලිතාවය මොන අගයක්ද තියෙන්නේ? මධ්‍යස්ථ අගයක් තියෙනවා. කාබන් වල මොනවද තියෙන විදුලිතාවය? මධ්‍යස්ථ මැද අගයක් තියෙනවා. හරි. ලියන්න ඊළඟ තරුව දාලා ලියන්න. ඊළඟ ස්ටාර් පොයින්ට් එක ස්ටාර් පොයින්ට්ස්. නෝට් එක ලියනකොට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න මේ වෙලාවෙම නෝට් එකත් ලියා ගන්න. නමුත් ඊට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න. දැනුමට වඩා අවබෝධය වටිනවා. දැනුමට වඩා ප්‍රඥාවත් වටිනවා. හරි. ලියන්න. එක දෙක කාණ්ඩ මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාව එක දෙක කාණ්ඩ මූලද්‍රව්‍ය විදුලිතාවය බෙහෙවින් අඩු අතර 16-17 කාණ්ඩවල විද්‍යුත් ඍණතාවය ඉතාමත් ඉහළ වේ.
ඉතාමත් ඉහළයි. 16 17 වෙනි කාණ්ඩවල විදුලතාවය ඉතාමත් ඉහළයි. විදුලතාවය ඉතාමත් ඉහළයි. නමුත් 14 වන කාණ්ඩයේ කාබන් වල විදුලතාවය මධ්‍යස්ථ අගයක් පවතී. හරි බලන්න නිකන් මම අගයන් ටික මට යාන්තම් මතකයි මට අගයන් මතක නෑ නමුත් යාන්තම් මතක මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා බලන්න මෙන්න මේක කම්පෙයාර් කරලා චුට්ටක් බලන්න සෝඩියම් වල 0.9යි ළමයි විදුලතාවය 0.9ක් වගේ කාබන්ගේ 2.4යි ෆ්ලෝරීන්ගේ 4යි බලන්න මේ දෙක අතර අන්තගාමී නොවේ මධ්‍යම ප්‍රතිපදාවේ මධ්‍යස්ථව ඉන්නේ කවුද කාබන් ඉන්නවා මැද ඉන්නේ කවුද කාබන් ඉන්නවා විද්‍යුත් ඍණතාවය කීයද 2.4යි විදුලතාවය කීයද 2.4යි 4 තරම් වැඩිත් නෑ 0.9 තරම් නේ අත්ත කිලමතානුයෝගයේත් නෑ කාමසුකල්ලිකානුයෝගයේත් නෑ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කවුද කාබන් ඉන්න හරි අන්තිම කාරණාව අන්තිම පොයින්ට් එක මේක ගණන් හැදිලා එහෙම නෙවෙයි තියෙන්නේ තේරුම් ගන්නයි ඇප්ලයි කරන්නයි තියෙන්නේ තේරුම් ගන්න ඇප්ලයි කරන්න විශ්ලේෂණය කරලා ඇප්ලයි කරන්න තියෙන්නේ ඕගනික් වල හරි ඊළඟ පොයින්ට් එක තමයි කාබන්ගේ සංයෝජතාවය කීයද ළමයි කාබන්ගේ සංයෝජතාවය කීයද කාබන්ගේ සංයෝජතාවය සංදීප හොඳයි 4යි වෙනුරි හොඳයි 4යි කේෂාන් හොඳයි 4යි නිම්සරා හොඳයි 4යි කීයද යාගේ සංයෝජතාවය හැමෝම උත්තරයක් දෙන්න කාබන් 14 වෙනි කාණ්ඩයේ සංයෝජතාවය කීයද කාබන් තරිඳු හොඳයි 4යි ගිෂාන් හොඳයි සංයෝජතාවය 4යි පැතුම් චතුමි 4යි චතුමිනී 4යි නෙත්මි 4යි very good හැමෝම ආන්සර්ස් දෙන උදේ පාන්දර හරිම එනර්ජි එකක් ඇඟේ තියෙනවා අපි ඒක පාවිච්චි කරමු හරි ඉතින් අපි දන්නවා හැමෝම ආන්සර්ස් දෙන හැමෝම නිදිමතේ නැතුව එනර්ජි එකේ ඉන්න හොඳයි 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න පුළුවන් ෂෙයා කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කීයක්ද 4ක් ඒ නිසා මේගොල්ලෝ හදනවා සහසංයෝජ බන්ධන covalent bond කීයක් හදනවද 4ක් හදනවා සහසංයෝජ බන්ධන කීයක් හදනවද 4ක් හදනවා ක්ලියර් ලියන්න අන්තිම කාරණාවයි ලියන්නේ ලියන්න කාබන් 14 වන කාණ්ඩය නිසා කාබන් 14 වන කාණ්ඩය නිසා 14 වන කාණ්ඩය නිසා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයෝජ බන්ධන 4ක් සාදයි සහසංයෝජ බන්ධන 4ක් සාදයි සහසංයෝජ බන්ධන 4ක් හදනවා සහසංයෝජ බන්ධන අපි පෙන්වන්න ළමයි ඉරි කෑල්ලක එක ඉරි කෑල්ලක් සමානයි සහසංයෝජ බන්ධනය ඒක සමාන ඉලෙක්ට්‍රෝන කීයකටද දෙකකට හරි දැන් මෙයාගේ තියෙන්න පුළුවන් ආකාර කීපයක් අපි බලමු බලන්න මෙයාගේ තියෙන්න පුළුවන් ආකාර දැන් කාබන්ට පුළුවන් මෙහෙම තනි බන්ධන 4ක් හදන්න පුළුවන් සහසංයෝජ බන්ධන 4ක් තනි බන්ධන 4ක් හදන්න පුළුවන් එහෙම නැත්නම් කාබන්ට පුළුවන් අපි ඊළඟ පොයින්ට් එක ලියමු මෙන්න මෙහෙම තියෙන්න පුළුවන් ද්විත්ව බන්ධන හදන්නත් පුළුවන් හැබැයි හැම වෙලාවෙම සංයෝජතාවයවත් හදන බන්ධන සංඛ්‍යාව කීයට සමානද මෙයාගේ වටේ බලන්න හදන බන්ධන සංඛ්‍යාව 4යි මෙයාගේ සංයෝජතාවය 4යි මෙයාගේ වටේ බලන්න මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා ඔයාලා දන්නවා ද්විත්ව බන්ධනයක් තියෙනවා සිරායව කීයද 1යි මේක සිග්මා මේක 5 මේක සිග්මා මේක 5
මෙතන සිග්මා 5 සිග්මා සිරාය වගේ ජීවිතේටම එකක් කියලා මතක තියාගන්න. මෙතන සිග්මා 1යි 5 එකයි. මෙතන සිග්මා 1යි 5 දෙකයි. ඒතර කාබන්ගේ මෙතන බලන්න කාබන් වටේ බන්ධන මෙයාගේ වටේ බන්ධන 1යි 2යි 3යි 4ක් නිසා සංයුජතාවය 4යි. මෙතන සංයුතාවය 1යි 2යි 3යි 4යි. සංයුතාවය කීගේ තියෙන්නේ? 4 4 තියෙන්නේ. මෙතන කාබන් වටේ 4යි, මෙතනත් 4යි, මෙතනත් 4යි. නම් කාබන් වටේ සංයුජතාවය 4 සම්පූර්ණ වන පරිදි ඒක බන්ධන 4ක් තියෙන්න පුළුවන්. නැත්නම් තනි බන්ධන 4ක් තියෙන්න පුළුවන්. නැත්නම් ද්විත්ව බන්ධන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන්. ක්ලියර්? ඊළඟ තරු දාලා ලියන්න. ලියන්න. කාබන් වටා සංයුජතාවය 4 වන පරිදි තනි බන්ධන 4ක් ද්විත්ව බන්ධන කාබන් අතර ද්විත්ව බන්ධන කාබන් අතර ද්විත්ව බන්ධන කාබන් අතර ත්‍රිත්ව බන්ධන තිබිය හැක. කාබන් අතර ද්විත්ව බන්ධන කාබන් අතර ත්‍රිත්ව බන්ධන තිබිය හැක. තනි බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන්. හරි. තනි බන්ධන 4ක් තියෙන පුළුවන්, සංයුක්ත 4ක් වෙන. එහෙම නැත්නම් ද්විත්ව බන්ධනයකුයි තව බන්ධන දෙකක් තියෙන්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනයකුයි තව බන්ධන එකක් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම කාබන් එකක් වටේට බලන්න ඕනේ. අර මොහුම් කරන එක මම කතා කරන්න යන්නේ නැහැ. දැන් ඔයාලගේ රිසෝස් බුක් එක අරන් බලන්න. ඔයාලා ඕගනික් වලට බලන්න හොඳම පොත තමයි රිසෝස් බුක් එක. අනිත් පොත් බලනවට වඩාත්ම උචිතම ග්‍රන්ථය තමයි රිසෝස් බුක් එක. ගොඩක් මහාචාර්යවරු මහන්සියලා හදපු පොතක්. ඒ නිසා ඔයාලා වෙළඳ පොලේ තියෙන පොත් වාණිජ පරමාර්ථයෙන් හදපුවා. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න රිසෝස් බුක් එක බලන්න. ඒක ෆ්‍රී ඔයාලට පුළුවන් nie.lk එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕගනික් වල මොන හරි අමතර කියවීමක් ඕන නම් ඊට පස්සේ බලන්න ඕන දේවල් තමයි පාස් පේපර්ස්. හොඳට මතක තියාගන්න ඕගනික් වල හැමදේම ඉන්ටර්කනෙක්ටඩ්. මේක එක තැනක් හරිය මිස් වුණොත් එම ඕගනික් අවුල් යනවා. නිසා හැම වෙලාවෙම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. නැත්තම් පොඩ්ඩක් වැඩේ අවුල් යනවා. දැන් කලින් අවුරුදු වලත් හිටියා සමහර ළමයි යලට මහට වැඩ කරන්නේ. කලින් අවුරුදු වල කියන්නේ ඔය 2018 ඉන්න දිස්ත්‍රික් 13යි 14යි. දිස්ත්‍රික් 13 14 මැත්ස් කරපු ළමයි දෙන්නේ. සුරාජුයි සුමුදුයි කියලා. ඒ මම තමයි ඒගොල්ලෝ ඕගනික් කියන්නේ. 2018 කියන්නේ ධර්මාශෝක අනිත් එක මහාවිද්‍යාලය දෙන්නම මොරටු ඉංජිනේරින් දැන්. ඉතින් ඒගොල්ලෝ ඕගනික් පාඩම කරනකොට හොඳට අල්ලගත්ත හැමදාම හොඳට වැඩ කරා. සෑහෙන වැඩ කරා. හොඳ තීරුම් අරගෙන සෑහෙන වැඩ ගොඩාක් කරපු ළමයි ඒගොල්ලෝ. හොඳ ඒ ලෙවල් රිසල්ට්ස් හැදෙන්නේ ළමයි ඇත්තටම වැඩ කරන අයට දක්ෂ අයට නෙවෙයි. සවාල උත්සාහ කරන්න දක්ෂ අයටත් රිසල්ට් එකක් එනවා. මොකද වැඩ කරන අයට සෑහෙන ලොකු ඉදිරි ගැම්මක් ගන්න පුළුවන්. අපි කියන්නේ රිසල්ට් එක සමානයි මීටරය ප්ලස් මෝටරය. වැඩිපුර තියෙනවනේ මෝටරේ කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. හරි. එතකොට අපි මම මේ කියන්නේ මේ ක්ලාස් එකේ මීඩියා තව එක්තරා ඉස්කෝලේක ළමයි වගේ ඒගොල්ලෝ හරියම මේ විනෝදෙන් තමයි එක්සෑම් එක කරේ. ඒ ලෙවල් එක්සෑම් එක කරේ. මම සෑහෙන සැරයක් කතා කරලා කියලා දෙනවා පුතේ වැඩ ටික කරන්න හැමදාම ඉන්න කියලා කතා කරලා කියලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඩෝන්ට් කෙයා. මොකද ඔයාලා ඉන්නේ භද්‍ර යවුනේ යංගස් මවදීනේ කියන දෙයක් නෑ. වැඩ කරේ නෑ නෝට් එකක් ලියාගත්තේ නෑ. එක දවසක් ආවේ නෑ උගන්නනකොට. එකක් හරි දෙකක් හරි ආවේ නෑ. කැඩෙට් මොන හරි ටීම් එකකට ගිහිල්ලා මම ඒකයි ගොඩක් ළමයින්ගෙන් ඉල්ලනවා එක්ස්ට්‍රා කරිකුලර් දේවල් වලට සම්බන්ධ වෙන්න එපා. එක්සෑම් එකේ A level ගොඩ දාගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන තරම් එක්ස්ට්‍රා කරිකුලර් දේවල් කරන්න පුළුවන් කියලා මම රික්වෙස්ට් එකක් කරනවා. අනවශ්‍ය දේවල් කරන්න දුක එක්සෑම් එකට හොඳට ફોකස් වෙන්න කියලා. ඉතින් ඒ ළමයා
කෑම්ප් ගියා. එයා හිටපු සාජන් කොහෙද මම දන්නේ ඉස්කෝලේ ක්‍රෙඩිට් සාජන්ද කොහෙද ඉතින් එයා ගියා. එයායි තව යාළු කීප දෙනෙකු මං හිතන්නේ ඕගනික් මිස් වුණේ සති දෙකක් තුනක් ගියා. ඕගනික් මිස් වුණා කියලා කියන්නේ හොඳටම අවුල් ගියා. ඒගොල්ලෝ එක්සෑම් එක අතහැරියා. මං හිතන්නේ මට ඊට පස්සේ අවුරුද්දක හම්බුණා. මං හිතන්නේ අතන තමයි පොයින්ට් එක. අර කෑම්ප් ගිහලා සති 3ක් විතර ඉන්නවා මං හිතන්නේ දෙකක් හරි 3ක් හරි. එයාට මිස් වුණා. මිස් වෙච්ච ප්‍රමාණය කියනවා නම් එහෙම එයා සයන්ස් මං හිතන්නේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මං දැක්ක ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ආර්ට් වලට ක්ලාස් යනවා මම දැක්කයි ළමයා. නමුත් මට කතා කරා නමුත් මට දුක හිතුණා. මොකද අර කියන දේ දවස්වල ඇහුවම මං ගොඩක් ළමයින්ට මතක් කරනවා මේ ගේම් ගහන ඒවා, ෆිල්ම් බලන ඒවා, ඊට පස්සේ චුට්ටක් ඒවා අඩු කරන්න, ඊට පස්සේ FARs කරන ඒවා, ටයිම් එක වේස්ටිං කියලා ඔයාලා දන්න දේවල් තියෙනවා නම් don't do that. හැම වෙලාවෙම ફોකස් කරන්න ඉගෙන ගන්න ඒවට එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක. ඔයාලටම පස්සේ නිදහසට කරුණු කියන්නත් එපා ළමයි. අපි හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙනවා නිදහසට කරුණු කියන්න. ඔයාලා චුට්ටක් හැරිලා බලන්න මේ දවස්වල දෙමාපියෝ සෑහෙන අමාරුවෙන් ඉන්නේ. අමාරු කියලා කියන්නේ ආර්ථික ප්‍රශ්න නිසා සමහරු ගෙවල් වල කිසිම ආදායමක් නැහැ. හැමදේම කරන්න ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ඕන නිසා සහ එයාලා හැම වෙලාවෙම කියනවා බලන්න අපි විඳපු දුක් ඔයාලා විඳින්න එපා කියලා කියනවා සාමාන්‍යයෙන්. අපි විඳපු දුක් ඔයාලා විඳින්න එපා. ඒකයි මම අපි ඔයාලා වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලා. නමුත් ගොඩක් ළමයි මේ හරය මේ කෝ එක තේරුම් අරගෙන තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා ඇත්තටම. නැත්නම් ළමයින්ට බැරි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මට පේන්නේ ඒගොල්ලෝ හරියට ફોකස් වෙලා නැහැ. ඒ නිසා මේ කාලේ ටයිම් එක වේස්ටිං වෙන දේවල් සහ මනස පිටතට යන දේ සෝෂල් මීඩියා ගොඩාක් ඇඩික්ට් වෙලා ඉන්න එපා. අපරාධයක වෙලාව. දැන් ඔය ටෙලිග්‍රෑම් එකේම සමහර ගෲප් තියෙනවා උදේ වෙද්දි මැසේජ් 15000 20000. ඉතින් ළමයෙකුට මේක කියවන්න තප්පර 10ක් ගියත් බලන්න 20000 ගුණ කරලා ප්‍රශ්න අහන ගෲප් වල උනත් කමන්නේ එච්චර ගොඩක් බලන්න පුළුවන්ද කියලා. නිසා හැකි හැම වෙලාවෙම ඔයාලගේ ගෲප්ස් අනම්බනම් ඒවා දෙනවා අත්‍යවශ්‍ය ඒවා හැර අනිත් ඒවා මියුට් කරලා තියාගන්න. FARs ගැන හිතන්නවත් එපා හීනකින්වත් එක්සෑම් එක ඉවර වෙනකම්. ඊට පස්සේ පිරිමි ළමයි නම් ඩ්‍රග්ස් වලට ලිකර් වලට ඇඩික්ෂන් අනම්බනම් ඒවා තියාගන්න එපා. පොඩි කාලයක් මෙන්ටල් ස්ටැබිලිටි එක තියාගන්න ගොඩාක් මහන්සිලා වැඩ කරන්න. බැරි වුණාට දැන් කෙනෙක් ඉන්න පුළුවන් දක්ෂ නැති වෙන්න පුළුවන්. එහෙමයි ඉන්න පුළුවන්. හැබැයි උත්සාහ කරන්න පුළුවන් තරම් උත්සාහ කරන විතර මොලේ හැදෙනවා බ්‍රේන් කැපැසිටි එක අනිවාර්යයෙන්ම හැදෙනවා. හරි. ඒ නිසා දැන් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා ඔයාලට ඩේටා පැකේජ් එකක් එක්ක ෆෝන් එක හරි ලැප් එක හරි හම්බෙලා අසීමිත නිදහසක් හම්බෙලා ඇති. අම්මයි තාත්තයි හිතාගෙන නැත්නම් ඔකින් සෑහෙන පාඩම් කරනවා ඇති කියලා. දැන් ඔයාලට මම මේ පාඩම කරන වෙලාවේ අනිත් පැත්තට මැසේජ් කර ඉන්න පුළුවන් don't do that. එහෙම කරොත් ඔයාලා දුක් විඳීමට නියමිතයි. අනාගතේ මගේ වචනේ මම කියන්නේ දුක් විඳීමට නියමිතයි. මගේ ජීවිතේ මම ඉස්සරහට ගෙන ආපු හේතුව දෙමාපියෝ දුක් විඳිනවා කියන කාරණාව දැකපු නිසා සහ මට ඉගෙන ගන්න ඕන අවශ්‍යතාවය තිබිච්ච නිසා ඔයාලත් ඒ වගේ මොකක් හරි උත්ප්‍රේරක පොයින්ට් එකක් අරගෙන ඉස්සරහට හොඳට වැඩ කරන්න. හරි. ඇති. ඉතින් අපුව කාබන් තනි බන්ධන 4ක් තියෙනවා. ද්විත්ව බන්ධනයකුයි තව බන්ධන දෙකක් තියෙනවා. තව ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. අවසාන පොයින්ට් එක තමයි කාබන්ට පුළුවන් එයාගේම පරමාණු අතර මෙන්න මේ වගේ පෝලිං හදන්න පුළුවන්. මෙන්න මේ වගේ දිගට හදාගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම අන්ලිමිටඩ් විදිහට යන්න පුළුවන්. data නෙවෙයි හොඳ. ඔහොම අන්ලිමිටඩ් විදිහට යන්න පුළුවන්. මේවට ළමයි අපි කියන නමක් දාම කියන. දාම. එකක් දෙකක් නෙවෙයි කාබන් එකක් දෙකක් නෙවෙයි කාබන් ඕන තරම් මොනවා වෙන්න පුළුවන්ද? හරියට නිකන් කෝච්චියක තියෙන කෝච්චි පෙට්ටිය වගේ. ඉස්සලාම තියෙනවා එන්ජින් එක තියෙනවා ඊළඟ පෙට්ටිය ඔහොම දිගට පිටිපස්සට තියෙන පෝලිමක් තියෙනවා. අන්න ඒ වගේ දිගින් දිගට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් උදාහරණයක් දන්වැලක තියෙන පුරුක් වගේ. එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධ. ඒ වගේ කුඩාක් ඒවා සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් කාබන් එක සංයෝග වලට පුළුවන් කාබන් පරමාණු අතර මොනවා හදන්න පුළුවන්ද ළමයි? දාම හදන්න පුළුවන්. ක්ලියර්? ඊළඟ කාරණාව ලියන්න. කාබන් පරමාණු වලට ඉක්මනට ලියන්න කාබන් පරමාණු වලට ඒවා අතර සහසංයුජ බන්ධන සාදමින් මේ මොන බන්ධනද? සහසංයුජ බන්ධන සාදමින්
දාම දාම මෙහෙම දිගට යනවට අපි කියනවා දාම කියලා chain. නොම යන්න. දාම විතරක් නෙවෙයි එයාට පුළුවන් හදන්න ළමයි නියමයි මරු ත්‍රිකෝණ හදන්න පුළුවන්. චතුරස්‍ර හදන්න පුළුවන්. පංචාශ්‍ර හදන්න පුළුවන්. ඒ වගේම ෂඩාශ්‍ර හදන්නත් පුළුවන්. සප්තාශ්‍ර ගැන අපි ඊළඟට කතා කරන්නේ. එයාට හදන්න පුළුවන් මෙන්න මේවට අපි කියන මොනවා කියලාද? චක්‍ර කියන. චක්‍ර. චක්‍ර. දාම සහ චක්‍ර. හරි. අහගන්න. කාබන් පරමාණු වලට ඒවා අතර බන්ධන සාදමින් මේ ශීර්ෂවල ඉන්න ළමයි කාබන්. ශීර්ෂවල ඉන්නේ කාබන්. එන කාබන් පරමාණු වලට ඒවා අතර බන්ධන සාදමින් දාම සහ චක්‍ර සෑදිය හැක. දාම සහ චක්‍ර සෑදිය හැක. කියලා දාන මේ එක්සැම්පල්ස් ටික අඳ ගන්න ඔයාලගේ පොතේ. දාම සහ චක්‍ර සෑදිය හැක. මේ උදාහරණ දෙක අඳ ගන්න දාම වලට මෙහෙම දිගට එකක් අඳ ගන්න. ඉරි කෑලි දාලා සහ සමුජ බන්ධන දාලා ඒ වගේම ත්‍රිකෝණ චතුරස්‍ර පංචාශ්‍ර ෂඩාශ්‍ර අඳ ගන්න. මම කිව්වේ දාම සහ චක්‍ර හදන්න පුළුවන්. දාම කියන්නේ එකිනෙක සම්බන්ධ වෙලා දිගට හදන පොලිමක්. එකිනෙක කොහොම දිගට සම්බන්ධ වෙලා හදන පොලිමක්. චක්‍ර කියන්නේ ත්‍රිකෝණ වෙන්න පුළුවන්, චතුරස්‍ර වෙන්න පුළුවන්. හරි. මෙතන තියෙනවා දාම, මේ පැත්තේ තියෙනවා ත්‍රිකෝණ, චතුරස්‍ර, පංචාශ්‍ර, ෂඩාශ්‍ර. මේවට අපි කියනවා චක්‍ර කියලා. තමයි ඇඳගෙන ඉවරයි කියලා කියන්නේ. අපේ එතකොට ක්ලාස් එකේ දවස් ඉවරයි කියලා කියන පැත්තම හොඳයි. මුලින් නම් හොඳට දාගන්න ඕගනික් අල්ලගත්තොත් වැඩේ ගොඩ අහගන්න. මේක ඇඳ ගන්නකම් මම කියන්නම්. ඕගනික් සයන්ටිස්ට් කෙනෙකුට සාමාන්‍යයෙන් ගෙවන ගාන සෑහෙන වැඩි. හේතුව ඔයාලා දන්න සමහර කැන්සර් ඩ්‍රග්ස් එහෙම තියෙනවා. මේවා හදන්න පියුරිෆයි කරගන්න සෑහෙන ලොකු කාලයක් යනවා. පුංචි උදාහරණයක් මේ දවස්වල COVID-19 වැක්සීන් වලට මාර කම්පිටිෂන් එකක් තියෙනවා. මේ ඕගනික් කෙමිස්ට්‍රි ගොඩක් කරාට බයෝටෙක්නොලොජිස්ලා තමයි මේ වැක්සීන්ස් හදන්නේ. හරි. එතකොට ඕගනික් වගේ සබ්ජෙක්ට් එකකට ඔයාලා සාමාන්‍යයෙන් කැමති වුණොත් එහෙම ඔයාලා USA වල තියෙන සමහරක් ලා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වගේ කම්පැනි එකකට ගියොත් එහෙම අපි දන්නවා බේබි සබන් හදන කම්පැනි තියෙනවා. ඒ වගේ කම්පැනි එකකට ගියොත් මේ බයෝටෙක් කම්පැනිස් වලට ගියොත් සමහරක් වෙලාවට පඩිය ලක්ෂ 10කට වඩා වැඩි. සමහර අයගේ සැලරි රුපියල් වලින් හදලා බැලුවොත් එහෙම greater than 10 lakhs. සමහරක් වෙලාවට ලක්ෂ 20ක් විතර ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් A level වල ඔයාලා ફોකස් කරන්න ගොඩක් අය මෙඩිසින් ඉන්ජිනියරින් විතරමයි. නමුත් ඒ නැතුම් ඔයාලට පුළුවන් සයන්ටිස්ට් කෙනෙක් වුණොත් එහෙම ඔයාලට සෑහෙන උපයන්න පුළුවන් මේ කාබනික රසායන ආශ්‍රයෙන්. හැබැයි කාබනික රසායනය කියන්නේ හරි අමුතු දෙයක්. මතක තියෙන්න ඕන, විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඔයාලා ඕගනික් වලට ආසයි නම් ඒක මරු නියමයි ඔයාලට ඉස්සරහට. අනිත් එක තමයි පිටරට දෙන ස්කෝලර්ෂිප් බලපුවාම ඕගනික් කෙමිස්ට්‍රි වලට සෑහෙන ප්‍රයොරිටි එකක් තියෙනවා. PhD ස්කෝලර්ෂිප් ඒ වගේම ඔයාලා කැම්පස් එකේ ඩිග්‍රී එක හොඳට කරගත්තොත් ඔයාලට පුළුවන් වෙන රටකට ප්‍රංශේ USA වගේ රටවල් වල ඉංග්ලන්ඩ් වගේ රටවල් වලින් සෑහෙන ඔපචුනිටිස් තියෙනවා. ඕගනික් කෙමිස්ට්‍රි සම්බන්ධව ආචාර්ය උපාධියක් වගේ හදාරනවා නම් ඕගනික් වල තියෙන ප්‍රශ්නේ තමයි හොඳට තේරුම් ගත්තොත් ගැටලුවක් නැහැ. නමුත් ගොඩක් ළමයි සර්ෆේස් එකෙන් මේවා කරන්න නිසා පොඩ්ඩක් අවුල් යන ගතියක් තියෙනවා. නමුත් අමාරු නැහැ.
හරි. ඒතර යාලට හදන්න පුළුවන් මොනවද? දාම සහ චක්‍ර හදන්න පුළුවන්. දාම කියලා කියන්නේ මෙහෙම දිගට හදන ඒවා. චක්‍ර කියලා කියන්නේ තියෙනවා. දැන් මම මේකේ මේ කාබන් හැරුණාම කාබනික සංයෝගවල අනිත් ඉන්න ඕන මූලද්‍රව්‍ය කවුද? කාබන් හැරුණාම කාබනික සංයෝගවල ඉන්න ඕන අනිත් වැදගත්ම මූලද්‍රව්‍ය කවුද? අනිවාර්යෙන් ඉන්න ඕන මූලද්‍රව්‍ය කවුද? හයිඩ්‍රජන්. දැන් මම මේක ඇඳලා තියෙන්නේ ළමයි සැකිල්ල විතරයි. ඇට සැකිල්ල විතරයි. හරි? සැකිල්ල සම්පූර්ණ කරන්න ඕන. ඒ නිසා මේවට විශේෂ අවස්ථා නැත්තම් අපි අග්ගිස්සේ ඉන්න කාබන් කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද ළමයි? මේ අග්ගිස්සේ අග ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද? හයිඩ්‍රජන් හිටියෝ හයිඩ්‍රජන් 3ක් දාන්න ඕන. සංයුජතාවය 4ක් වෙන හයිඩ්‍රජන් 3ක් දාන්න. එතන හයිඩ්‍රජන් 3ක් එන්න ඕන. මැද ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් දාන්න ඕන? මේ මැද ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් දාන්න ඕන? සංයුජතාවය 4ක් වෙන්න 2ක් දාන්න ඕන. හොඳයි ළමයි. very good. උදේ පාන්දර හරියම මොටිවේට් වෙනකොට හොඳයි. හයිඩ්‍රජන් 2ක් දාන්න. හරි ඔන්න ඔහම දිගට මෙතන හයිඩ්‍රජන් කීයක් යනවා? මම ඔක්කොම ටික අඳින්නේ. මෙතන හයිඩ්‍රජන් කීයක් එන්න ඕන? මේ කාබන්ට බන්ධන කීයක් තියෙනවද ළමයි? 2ක් තියෙනවා. මේ ශීර්ෂයේ ඉන්නේ කාබන් 2ක් දාන්න. මේ හැම තැනකම හයිඩ්‍රජන් 2. ඔයාලා හොඳයි. හොඳට උත්තර දෙනවා. හයිඩ්‍රජන් 2 දාන්න. හරි. ඔයාලා ඉගෙන ගත්ත අනිකුත් හැම රසායනයකටම වඩා කාබනික රසායනය ප්‍රියංගිකා හොඳයි. අනිකුත් හැම රසායනයකටම වඩා කාබනික රසායනය වෙනස් වගේ කරුණාවෙන් සලකන්න. හැබැයි අමාරු කියන එක නෙවෙයි කියන්නේ. හරි. ඔන්න අපි ඕගනික් වල පළවෙනි ස්ටෙප් එක කවර් කරලා ඉවරයි. දැන් අපි එනවා පදනම අපි කතා කරන තාම මූලික සංකල්ප. තාම අපි ඕගනික් වල ඉන්නේ ලදරු අවස්ථාවේ ඉන්ෆැන්ට්ලා. බලන්න. sorry. මම මේක මේ ටික ගැන ලොකුවට හිතන්න එපා රූප සටහන ගැන. ලියන්න මාතෘකාවක් ක්‍රියාකාරී කාණ්ඩ. අද දවසේ මම කරනවා කියලා හිතුවේ එච්චරයි. ලියන්න ක්‍රියාකාරී කාණ්ඩ ටික කතා කරන්න ඕන. ෆන්ක්ෂනල් ගෲප්ස් කියන එක. හරි. ලියන්න මාතෘකාවක් ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ. මේකේ වචන ටික දිහා බලන්න එපා. ක්‍රියාකාරී කාණ්ඩ. හරි. ක්‍රියාකාරී කාණ්ඩ. මේ තමයි කාබනික රසායනයේ තියෙන වැදගත්ම තැන. කාබනික රසායනයේ තියෙන වැදගත්ම තැනක් තමයි මොනවද? ක්‍රියාකාරී කාණ්ඩ කියන්නේ. හරි. ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ. නැත්නම් අපි කියන මේවට active groups. හරි. active groups. මගෙන් ඕගනික් ඉගෙන ගත්ත ළමයි කවුරුත් නැහැ මං හිතන්නේ මෙතන. හරි. ක්‍රියාකාරී කාණ්ඩ active groups. මොනවාද ළමයි ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියන්නේ? හරි. මං ඊට කලින් පුංචි උදාහරණයකට යන්නම් සමාජීය උදාහරණයකට. ඔයාලා දන්නවා සිල් රකින්න ගෑනු කෙනෙකුට ඉස්සර කාලේ තියලා තියෙන නම මොකක්ද? මට දෙන්න උත්තර. පරණ කාලේ සිල් රකින්න ගෑනු කෙනෙකුට දීලා තියෙන නම මොකක්ද? පරණ කාලේ අර සින්දුවක් එහෙම තියෙනවා. පරණ කාලේ සිල් රකින්න ගෑනු කෙනෙකුට දීපු නම මොකද්ද? ගොඩක් වෙලාවට. මට ඕන නම. සිල් රකින්නවා නම් අපි කියනවා සීලය රකින්න උපාසිකා කියලා කියනවා නෑ. සීලවතී කියලා කියන්නේ. සිල් රකින්නවා නම් සීලවතී කියනවා. ගුණවත් නම් මොකක්ද කියලාද කියන්නේ? ගුණවත් නම් එයාගේ තියෙන ගුණය ගුණවත් නම් ගුණවතී කියනවා. පිරිමි කෙනෙක් නම් ගුණපාල කියනවා. හැම එකම එහෙම කියන්න බෑ. එතකොට ගොඩක් වෙලාවට මේ නම් දෙනකොට දැන් ඔයාලා ක්ලාස් එකේ දාපු ළමයින්ගේ නම් සාමාන්‍යයෙන් බලන සමහරු කියනවා එයා හරීම පින්වත් කියලා. පින් වැඩ කරන ළමයි ඉන්නවා නම් එහෙම අපි දැන් පින් වැඩ කරනවා කියලා කියන්නේ අනිත් අර කරදර කරන්නේ නිකන් හාමුදුරු වගේ ඉන්නවා කියලා නෙමෙයි මම කියන්නේ අනිත් අර කරදර කරන්නේ තමන්ගේ වැඩ ටික පාඩුවේ කරගන්නවා. ඊට පස්සේ අනිත් අර හිරියර කරන අපි කියනවා එයා පින්වත් නැත්නම් එයා හොඳ ළමයි කියලා. හොඳ කියලා ලක්ෂණය ගන්න. හොඳ. දැන් A level වලට හොඳ කියන එක සාපේක්ෂයි නැත්තටම. කියන දේ හොඳට අහනවා නම් ඊට පස්සේ අහලා ඒ දේවල් අවබෝධ කරගෙන පුහුණු කරනවා නම් අනවශ්‍ය දේවල් කරන්නේ නැත්නම් රැයි වෙනකන් ගේම් ගගා ඉන්නේ නැත්නම් වෙන මැසේජ් කර ඉන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වනවා ඒ ළමයා හොඳ ළමයි කියලා පේන ලක්ෂණ ටික අනුව. හරි.
නරකයි කියලා කියන්නේ පාඩම් වැඩ කරන්න නැත්නම් ගහ ගන්න යනවා නම් බැන ගන්න යනවා නම් ප්‍රශ්න දා ගන්නවා නම් අපි කියනවා ඒ ළමයා හොඳ නෑ කියලා. ඒතර මේ හොඳ නරක කියන දෙකත් ඇත්තටම සාපේක්ෂකයි. සමහරුන්ට සාපේක්ෂව සමහර හොඳයි, සමහරුන්ට සාපේක්ෂව සමහරු නරකයි. එතකොට මේ ඒ වගේම ඔයාලා බලන්න ක්ලාස් එකේ තව ඉන්නවා කේලම් කියන අය. ඒගොල්ලන්ට කියන්නේ ඔයාලා මොකක්ද කියලා කියන්නේ? කේලම් කියනවනම් එයාගේ ප්‍රොපර්ටි එක කේලම්. කේලම් කියනවා. එයාට කියන නම මොකක්ද? කේලම් කියනවනම් පිරිමි එක්කෙනෙක් නම් අපි එන කේ ළමා කියනවා. ගෑනු කෙනෙක් නම් කේ ළමයි. හරි. ඊට පස්සේ දැන් එයාගේ ප්‍රොපර්ටි එක තමයි මොකද්ද? කේලම් කියන ලක්ෂණය. සමහර අය එහෙම ඉන්න පුළුවන්. ඉරිසියාකාරයා, ඉරිසියාකාරී. ඒගොල්ලෝගේ දැන් අනිත් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒගොල්ලෝ දන් දෙනවද නැත්නම් ඉරිසියා කරන කෙනෙක්? දන් දෙනවා වෙන්න පුළුවන්. නමුත් එයාගේ වැඩිපුර ඔප්නැංගිලා පේන ලක්ෂණය තමයි මොකද්ද? ඉරිසියාකාර ගුණය. ඒ නිසා අපි කියනවා ඉරිසියාකාර ගුණය වැඩි නම් ඉරිසියාකාරයා, ඉරිසියාකාරී. එතකොට ඔයාලට තේරෙනවා මේ අපි කට්ටියව හඳුන්වනකොට සාමාන්‍ය ලයිෆ් එකේදීත් මොනවද කරන්නේ? එයාගේ තියෙන ප්‍රොපර්ටිස් අපි උදාහරණයක් ගන්න. එයාගේ තියෙන ගුණය. ප්‍රොපර්ටිස් වලට වඩා හොඳයි කෙමිකල් ප්‍රොපර්ටිස් කියන වචනය. රසායනික ගුණය. නැත්නම් එයාගේ තියෙන ස්වභාවය. එතකොට කාබනික සංයෝග වලටත් ළමයි අපි නම් දෙන්නේ ඒගොල්ලොන්ගේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ. මොකද්ද මේ ක්‍රියාකාරී කාණ්ඩය කියලා කියන්නේ? මොන මම දැන් පැහැදිලි කරන් එනවා දැන් ක්ලාස් දෙකක් අතර වලියක් යනවා. මේකත් මම ළමයින්ට සාමාන්‍ය කියන උදාහරණයක්. දැන් හිතන්න සයන්ස් A එකයි සයන්ස් B එකයි වලියක් යනවා කියලා. අපේ කාලෙත් එහෙම රණ්ඩුවක් ගියා. කොස්ස දාලාද මොකක්ද කැම කොල්ල දාලා. හරි. එතකොට මම ගහගන්න කියන්නේ හොඳ. එතකොට දැන් ක්ලාස් දෙක අතර වලිය යනවා. දැන් මේ පැත්තේ බැන ගන්නවා. ගහ ගන්න ක්ලාස් එකේ ඉන්න ඔක්කොම යනවද? කීප දෙනෙක් යනවා. ආලමයි ගහ ගන්න ක්ලාස් එකේ ඉන්න කීප දෙනෙක් යනවද? නැත්නම් ඔක්කොම ටික ගිහිල්ලා ගහ ගන්න. ක්ලාස් එකේ 50ක් ඉන්නවා මේ පැත්තේ අනිත් පැත්තේ 50ක් ඉන්නවා. දෙපැත්තම එකතු වෙලා ගහ ගන්නවා. රෙස්ලින් වල. කොහොමද ඒක සාමාන්‍ය? ක්ලාස් එකේ 50ක් හිටියොත් ඉදිරිපත් වෙන්නේ කී දෙනෙක්ද? තමන්ගේ පන්තිය වෙන්නේ උත්තුංග මොකද්ද අදහස් ඇතිව සාමාන්‍යයෙන් 5කට වඩා අඩු වෙයි. සාමාන්‍යයෙන් බැන ගන්න ගොඩක් ඉන්නවා. ගහ ගන්න ක්‍රියාකාරීත්වය සඳහා ඉදිරිපත් වෙන කියන්නේ කී දෙනායිද? ඊටමත් අඩු ප්‍රමාණයක්. පැහැදිලි නේද කියන එක? ක්ලාස් එකේ ළමයි 30 30 ඉන්නවනම් ළමයි දෙන්නෙක් විතර තමයි ගහ ගන්න ගිහින්. ඒතර කාබනික සංයෝගات හරියට මෙන්න මේ වගේ පරමාණු ගොඩක් තිබ්බට ප්‍රතික්‍රියාව සඳහා ඉදිරිපත් වෙන්නේ මොන කාණ්ඩද? ඊටමත් අඩු ප්‍රමාණයක්. නැත්නම් ඊටමත් නොගිනියක තරම් කුඩා ප්‍රමාණයක්. අහගන්න කාබනික සංයෝගයක තියෙන ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන කාණ්ඩයක්. මොකද්ද? කාබනික සංයෝගයක තියෙන ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන කාණ්ඩයක් හෝ පරමාණුවක් අපි නම් කරනවා මොකක් කියලාද ළමයි? ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියනවා. මේ ක්‍රියාකාරී කාණ්ඩේ නමින් තමයි අපි කාබනික සංයෝගයක් මොනා කරන්නේද? හඳුන්වන්නේ. පැහැදිලිද නැද්ද? යස්. මොකද්ද ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ? කාබනික සංයෝගයක තියෙන ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන කාණ්ඩයකට අපි කියනවා මොනවා කියලාද? ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියනවා. පැහැදිලි නැද්ද කියන මේ ක්‍රියාකාරී කාණ්ඩයෙන් නමින් තමයි අපි කාබනික සංයෝගය මොනවාද කරන්නේද හඳුන්වන්නේ. අපි කිව්වා ඉරිසියාකාර නම් ඉරිසියාකාරී. ගුණවත් නම් ගුණපාල. ධනවත් නම් ධනපාල ධනවති. පැහැදිලි නැද්ද කියන එක? එතකොට කාබනික සංයෝගයක තියෙන ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ මොකක්ද? කාබනික සංයෝගයක ප්‍රතික්‍රියාවක් සඳහා නැඹුරු වන කාණ්ඩයකට අපි කියන මොනවා කියලාද? ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන. අපි ඉස්සලා ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ලියන්න. ක්‍රියාකාරී කාණ්ඩ ඉතාමත් වැදගත් මේක. ඔන්න ඕගනික් වල වැදගත්ම කොටස් ටික පටන් ගන්න. ඉතාමත් වැදගත්. සාතිශයම වැදගත්. ක්‍රියාකාරී කාණ්ඩ හේවත් active groups. ක්‍රියාකාරී කාණ්ඩ හේවත් active groups. ලියන්න ඉක්මනින් ලියන්න. ක්‍රියාකාරී කාණ්ඩ හේවත් active groups. ලියන්න. කාබනික සංයෝගයක ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන කාබනික සංයෝග ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන
ඇලෙරදා ලියන්න ප්‍රතික්‍රියා කරන කාබනික සංයෝගයක ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වන ප්‍රතික්‍රියාව වන කාණ්ඩයක් ක්‍රියාකාරී කාණ්ඩයක් යයි කියමු. ක්‍රියාකාරී කාණ්ඩයක් යයි කියමු. ක්‍රියාකාරී කාණ්ඩයක් යයි කියමු. යන්න. ඉතාමත් වැදගත් ඊළඟේ තරුවක් දාලා ලියන්න. ක්‍රියාකාරී කාණ්ඩේ නමින් ක්‍රියාකාරී කාණ්ඩේ නමින් ක්‍රියාකාරී කාණ්ඩේ නමින් කාබනික සංයෝග ක්‍රියාකාරී කාණ්ඩේ නමින් කාබනික සංයෝග ක්‍රියාකාරී කාණ්ඩේ නමින් කාබනික සංයෝග හඳුන්වනු ලැබේ. ක්‍රියාකාරී කාණ්ඩේ නමින් කාබනික සංයෝග හඳුන්වනු ලැබේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද්ද මේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ? උතර සංයෝගයක් හඳුන්වන්න මොකෙන්ද? ක්‍රියාකාරී කාණ්ඩේ නම්. හරි. මම ඔයාලට ක්‍රියාකාරී කාණ්ඩ කීපයක් මෙතන ඇඳලා පෙන්නන්නම්. ඔයාලා කියන්න බලන්න මේ වගේ දෙන පොදු ලක්ෂණ. බලන්න. මම ක්‍රියාකාරී කාණ්ඩ රවුම් කරන් යනවා. ඔයාලා මේ වගේ තියෙන පොදු ලක්ෂණ කියන්න මට. ඒ තමයි ජනප්‍රිය පානයක් සමහරුන්ගේ. මේ මම ඇඳගෙන යන ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා කීපයක්. මේ මම කාබනික සංයෝග කීපයක් උදාහරණ විදිහට ඇඳගෙන යනවා. තව එකක් CS3 මේ සූත්‍ර අඳිනේව ගැන බය වෙන්න එපා විස්තරات කියලා දෙනවා. මම මේකේදී ක්‍රියාකාරී කාණ්ඩ සර්කල් කරන්න. මෙන්න මේවා තමයි මතක තියාගන්න ඕනේවා. ක්‍රියාකාරී කාණ්ඩ සර්කල් කරන්න. මෙන්න මේවා ක්‍රියාකාරී කාණ්ඩයක්. මෙතන නම් මේ සෙට් එකම ක්‍රියාකාරී කාණ්ඩයක්. ඔක්කොම. මෙතන මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්. මෙතන මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්. මෙන්න මෙයා ක්‍රියාකාරී කාණ්ඩයක්. මේගොල්ලොන්ගේ තියෙන පොදු ලක්ෂණයක් නිරීක්ෂණය කරලා කියන්න බලන්න ළමයි. මම කාබනික සංයෝග ඔක්කොම නෙවෙයි ගත්තේ. කාබනික සංයෝග කීපයක් ගත්තා. මේගොල්ලොන්ගේ මම මේ රවුන්ඩ් කරලා තියෙන වගේ තියෙන පොදු ලක්ෂණය මොකක්ද? common property එක මොකක්ද? ඔයාලට ඇහැට පේන නිරීක්ෂණය නිකන් පොඩ්ඩක් කියන්න බලන්න මොකද්ද ඔයාලා මේ ක්‍රියාකාරී කාණ්ඩ දැකපුවම පේන්නේ කියලා. මොකද්ද මේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ? ළමයි මොනවාද මේ වගේ දකින්න තියෙන පොදු ලක්ෂණ? ඔයාලට පේන නිරීක්ෂණය මොකක්ද? මේ OH වල COOH වල C ද්විත්ව බන්ධනයක් තියෙනවා. C ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එහෙම තියෙනවා. මොකද්ද මේ වගේ තියෙන ප්‍රධාන වෙනස්කම නැත්නම් ප්‍රධාන නිරීක්ෂණය මොකක්ද? Have you idea ළමයි? Have you? මොනවාද මේවා දිහා බලපුවම ඔයාලට පේන පොදු නිරීක්ෂණ? ගොඩක් තැන්වල ඔක්සිජන් ඉන්නවා පේනවා. No idea කියලා කියනවා. Yes, very good. ගොඩක් තැන්වල ඔක්සිජන් ඉන්නවා පේනවද? තව නයිට්‍රජන් ඉන්නවා පේනවා. එතකොට ඔක්සිජන් සහ නයිට්‍රජන් විදුලිතය අඩුයිද වැඩිද නම්? ඔක්සිජන් නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය වල ඔක්සිජන් නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය වල විදුලිතය අඩුයිද වැඩිද? වැඩි. එතකොට කාබනික සංයෝග වල ක්‍රියාකාරී කාණ්ඩ මොකක්ද කියන්නේ විභාගයට අහන්නේ නැහැ කවදාවත්. හොඳයි.
නිම්සරා උත්තර දීලා තියෙනවා. සංදීප, වෙනුරි, හොඳයි. කේෂාන්, නිම්සරා, චතුමි. It's very good. මේ මොටිවේෂන් එක දිගටම තියාගන්න. හරි. හැමෝම මොටිවේට්. හරි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ඔයාලට පේනවා ඇති ඔක්සිජන් ඉන්නවා, තව නයිට්‍රජන් ඉන්නවා. මේ විතරක් නෙවෙයි තව පරමාණු ඉන්නවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔයාලට දකින්න පුළුවන් වෙනවා මොන පරමාණුද? විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු. මොන පරමාණුද? විද්‍යුත්තාවය වැඩි පරමාණු. ඔයාලට 7 වෙනිදාට මම ඕගනික් වල මේකේ පළවෙනි ටියුට් එකත් පෝස්ට් කරනවා. වායු වල එකයි ඒ දෙකම මම පෝස්ට් කරන්නම් මොකද ගන්න එන්න බැරි නිසා. හරි. එතකොට මේකේ ඔක්සිජන් නයිට්‍රජන් කියන පරමාණු වල අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් වෙන මේකේ වර්ක් බුක් එකක් වලට හම්බෙන්නේ හොඳේ වැඩ පොතක්. ඒකේ මේකට අදාළ ප්‍රශ්න හිස්තැන් ටික පුරවලා අදාළ කටයුතු ටික කරන්න. දැන් බලන්න ඔක්සිජන් නයිට්‍රජන් වලට දකින්න පුළුවන් වෙන්නේ මොනවාද? විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු ඉන්නවනේ. විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු ඉන්නවා. මෙතන නැහැ. ඒතර ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා ක්‍රියාකාරී කාණ්ඩ කියන ඒවා ඇතුලේ විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක්. මෙතන පරමාණු දෙකක් ඉන්නවා. මෙතන O එකයි N එකයි ඉන්නවා. එහෙනම් ක්‍රියාකාරී කාණ්ඩයක් වලට ඇහැට අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා කාබන් හයිඩ්‍රජන් හැර. කාබන් හයිඩ්‍රජන් හැර විද්‍යුත් ඍණ පරමාණු එකතු වෙච්ච තැන. නැත්නම් සාන්ද්‍රගත වෙච්ච තැනකට අපි කියන මොකක් කියලාද ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියනවා. ලියන්න. රතු පෑනෙන් ලියා ගන්න මේවා නම් ඉතාමත් වැදගත් ක්‍රියාකාරී කාණ්ඩයක් කියන එක. ලියන්න. විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක්. විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක්. විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක්. විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක් හෝ ඊළඟ එක බලන්න. මෙන්න මේ තැන්වල තියෙනවා බලන්න මෙතන තියෙන බන්ධන දෙකක්. එක බන්ධනයක් මොන බන්ධනයක්ද? ළමයි. එක බන්ධනයක් මොන බන්ධනයක්ද? බන්ධන දෙකක් තියෙනවනේ. එකක් සිග්මා. අනිත් එක මොන බන්ධනයක්ද? පයි බන්ධනය. මේ තැන්වලත් සිග්මා තියෙනවා. නමුත් මේ මෙතනත් බලන්න. පයි බන්ධනයක් තියෙනවා මේ. සිරා එකයි පයි එකයි. මෙතන සිරා එකයි පයි දෙකයි. මෙතනත් තියෙනවා පයි බන්ධනයක් තියෙනවා. එතකොට මේ සතුමි හොඳයි. ඒතර ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන ක්‍රියාකාරී කාණ්ඩයක් ඇතුලේ විදුලි ඍණ පරමාණු තියෙනවා. මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. මෙතන ඔක්සිජන් එකයි නයිට්‍රජන් එකයි ඉන්නවා. විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක් හරි එහෙම නැත්නම් මොන බන්ධන තියෙනවද? 5 බන්ධන තියෙනවා. කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩයක් යනු විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක් 5 බන්ධන යනු විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක් 5 බන්ධන යනු විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක් හෝ 5 බන්ධන හරි උදාහරණ කියලා මේ ටික දාගන්න ළමයි. උදාහරණ කියලා මේ සංයෝග ටික ඇඳ ගන්න මම මෙතන ඇඳපු ටික. ඕගනික් වල වැදගත්ම වන දේ තමයි තාමත් වැදගත් මොනවාද ක්‍රියාකාරී කාණ්ඩ කියන්නේ. තාමත් වැදගත්. සාතිශයම වැදගත්. ක්‍රියාකාරී කාණ්ඩ ටික ඇඳ ගන්න ඉක්මනින් ඇඳ ගන්න. සර් ඒක ආයෙ පොඩ්ඩක් කියන්නකෝ කියලා කියනවා. ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ විද්‍යුත් ඍණ පරමාණු. දැන් මේක දිහා බලුවොත් ඔයාලට පේනවා ඇති අනිත් ඇඳ ගන්න සංයෝග ටික. මේකේ බලන්න. දැන් මෙතන තියෙනවා මම ක්‍රියාකාරී කාණ්ඩය රවුන්ඩ් කරා. මොකද්ද? C දිත්ත බන්ධනයක් හෝ තනි බන්ධනයක් OH. මෙතන තියෙන මොනවා පරමාණු දෙකක්ද? ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මෙතන තියෙන ඔක්සිජන් පරමාණු. දැන් අනිත් ඒවා රවුන්ඩ් කරලා නෑනේ කාබන් හයිඩ්‍රජන් ඒවා. මෙතන තියෙන O එක්කුයි H එක්කුයි. මෙතන තියෙනවා 5 බන්ධනයක් තියෙනවා. මෙතන තියෙනවා 5 බන්ධනයක් තියෙනවා. තව ඔක්සිජනුයි නයිට්‍රජනුයි තියෙනවා. ඒතර අපිට ක්‍රියාකාරී කාණ්ඩ කියන ඒවා දැකපුවාම
ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩ කියනවා දැකපුවා ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩ මේ රවුම් කරලා තියෙනක ඇතුලේ ඉන්නවා ඔක්සිජන් කියන විදුරින පරමාණු. මේ රවුම ඇතුලේ ඉන්නවා ඔක්සිජන් කියන විදුරින පරමාණු දෙකක් ඉන්නවා. හරි. මෙතන ඉන්න ඔක්සිජන් හයිඩ්‍රජන් කියන විදුරින පරමාණු දෙකක් ඉන්නවා. ඒ හැරුණාම මෙතන ඉන්නවා තව පයු බන්ධනයකුත් ඉන්නවා. මෙතන වෙන විදුරින පරමාණු මොකවත් අපිට දකින්න නැහැ. හැබැයි පයු බන්ධනයක් ඉන්නවා. ඒක ක්‍රියාකාරී කාණ්ඩයක්. මෙතන ඉන්නවා 5 බන්ධන කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. මෙතන 5 බන්ධන කීයක් ඉන්නවද? එකක් ඉන්නවා. එතන මෙයා මොනවාද? අපි කියනවා ක්‍රියාකාරී කාණ්ඩ කියලා. ඕගනික් ආපහු කාටවත් කරන්න නැහැ. මේක තමයි කරන තැන මොකද කරන්න කාලයක් එන්නේ නැහැ. ඉස්කෝලේ පටන් ගන්න දවසක් අපි දන්නේ නැහැ. දැන් කර්ෆියු එක මං හිතන්නේ ආපහු සැරයක් 14 වෙනකන් අරන් ගියා. මේ තියෙන තත්ත්වය කන්ට්‍රෝල් කරගන්න ළමයි සාමාන්‍යයෙන් මාස 3ක්වත් රට වහන්න ඕන සාමාන්‍යයෙන් සයන්ටිස්ට්ලාගේ මේක අනුව මොකද ලංකාවේ PCR කැපැසිටි එක අඩුයි රැපිඩ් ඇන්ටිජන් කැපැසිටි එක සෑහෙන අඩුයි. ඒතර ඔයාලා බලන්න දැනටත් ලෙඩ්ඩු ඉලක්කම් 4කින් වාර්තා වෙනවා. ඒතර ඉලක්කම් 4ක් කියලා කියන ඔයාලා නිකන් හදලා බලන්න. ඊයේ වෙනකොට ඊයේ පෙරේදා උදේ වෙනකොට මම හිතන්නේ පෙරේදා උදේ වෙනකොට ලෝකේ රෝගීන් වාර්තා වීම අතින් 20 වන ස්ථානයේ ලංකාවේ හිටියා. ලෝකේ රෝගීන් වාර්තා වීම අතින් 20 වන ස්ථානය. මම කියන්නේ මුළු රෝගීන් නෙවෙයි දෛනික රෝගීන් සංඛ්‍යාව අතින්. ඒ වගේම දෛනික මරණ සංඛ්‍යාව අදිනුත් අපි සෑහෙන ඉස්සරහට ඇවිල්ලා අපිට මේක දරා ගන්න අමාරුයි මේ තියෙන ලෙඩ ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම. ඒ නිසා ඉස්කෝල පටන් ගත්තත් සෑහෙන අවදානමක් තියෙනවා සහ ක්ලාස් පටන් ගත්තත් සෑහෙන අවදානමක් තියෙනවා. අපි බාහිර සමාජයේ නිරාවරණය වීම කියන එක. ඒ නිසා අපිට දැන් මෙහෙම නෙවෙයි අතරම උගන්වන්නේ මටත් බෝඩ් එකට ගිහිල්ලා හරිම එනර්ජිටික් විදිහට උගන්වන්න ඕන. නමුත් මං හිතන්නේ අපිට එහෙම පේන කාලෙක ඒක එහෙම කරගන්න එක්සෑම් එක ගොඩක් කරලා ඔයාලගේ තවත් කල්යයිද දන්නේ නැහැ. නමුත් අපි ඔක්තෝබර් කියලා හිතාගෙන තමයි මේ වැට්ටික් කරගෙන යන්නේ. අපේ සාමාන්‍ය වැඩපිළිවෙල තමයි මේ සිලබස් එක ඉක්මනට ඉවර කරලා පාස් පේපර්ස් ටික 2000 ඉඳන් 2020 වෙනකන් කවර් කරන එක. ඊට පස්සේ මොඩල් පේපර්ස් අඩුම ගානේ 50ක්වත් කරන්න. මොඩල් පේපර්ස් 50ක් විතර. ඉස්සර මගේ ටාගට් එක තිබුණේ 100. දැන් මේකේ පරිවර්තන ඔයාලගේ මම 1000ක් කරනවා කියලා අනිවාර්යෙන් කරවනවා. පරිවර්තන 1000ක් කරවනවා සහ පාස් පේපර්ස් ටික 1980 ඉඳන් 2020 වෙනකන් කරවනවා. මොකද මට බලන්න බැරි මේකක් තියෙනවා මම ක්ලාස් එකේදී නම් අනිවාර්යෙන් බලනවා. නමුත් ඔයාලා අනිවාර්යෙන් වැඩ කරන්න. අපි දන්නේ නැහැ තව කොච්චර කාලෙකින් ඉස්කෝලේ පටන් ගන්නේද කියලා. ඉස්කෝලේ පටන් ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මරණ සංඛ්‍යාව සෑහෙන ඉහළ යනවා. මේ අලුතෙන් එන විකෘති ප්‍රභේදات එක. දැන් ඒවා නම් කරලා දෙනවා ඇල්ෆා බීටා ගැමා කියලා. ඔයාලා පුරුදු අකුරු වලින් මේ ප්‍රභේද විකෘති ප්‍රභේද ඉතාමත් භයානකයි. සමහරක් වෙලාවට වැක්සින් ආන්සර් කරන්න නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි මේ ක්‍රයිසිස් එක මේ පැන්ඩමික් එක අවුරුදු 3ක් 5ක් අතර ප්‍රමාණයක් පවතින ඒ වෙද්දි රැලි 50ක් විතර එන්න පුළුවන්. ඒ වෙද්දි සෑහෙන ජනගහනයක් මොනවා වෙන්න පුළුවන්ද? මිය දෙන්න පුළුවන්. අපිත් ඒ අතර ඉඳීද දන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න වෙන්නේ පවතින ක්‍රමයට අපි අනුගත වෙමු. ඒ නිසා මේ විදිහට වැඩේ කරගෙන යන්න අපි අකමැති වුණත් කරන්න වෙන්නේ මෙහෙම. හරි. බලන්න ලැබුණා ක්‍රියාකාරී කාණ්ඩ ගැන ඇක්ටිව් ගෲප්ස් ඒගොල්ලෝගේ තියෙනවා විදුරන පරමාණු හෝ ෆයිව් බන්ධන තියෙනවා. හරි. දැන් මම කතා කරන්න යනවා ඔයාලත් එක්ක මම මගේ අනිත් කැමරා ඔන් කරගන්නම්. මම ස්ලයිඩ් ෂෝ එක අයින් කරනවා. හරි අපේ වෙලාව 7:36යි. අපිට තියෙනවා තව විනාඩි 45යි විනාඩි 19ක් විතර තියෙනවා. දැන් අපි කතා කරන්න පටන් ගන්නවා ළමයි ක්‍රියාකාරී කාණ්ඩ ටික. හරි. ක්‍රියාකාරී කාණ්ඩ ටික. හරි. ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ active groups. හරි. ක්‍රියාකාරී කාණ්ඩ ළමයි අපිට සාමාන්‍යයෙන් මම වලට මේ ටියුට් එකක් තියෙනවා ඒකේ වන්නම්. ක්‍රියාකාරී කාණ්ඩ සාමාන්‍යයෙන් අපිට හම්බ වෙනවා ළමයි 17ක් විතර හම්බ වෙනවා කාබනික සංයෝගවල තියෙනවා.
ඔක්කොම 17ක් නෙවෙයි තියෙන්නේ. නමුත් A levels වලට අපිට අහුවෙන ඒවා ටික sorry 17ක් නෙවෙයි 20ක් විතර තියෙනවා ඔක්කොම. 20ක් විතර තියෙනවා. අපි මේ සංයෝග තේරුම් ගන්න ඕන කොහොමද මේවා අඳුරගන්නේ කියලා. හරි. මම ඉස්සලා කරන්නේ රෆ් විදියට. ඊටමත් දල අදහසකට ඔයාලට ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධයෙන් පුංචි හැඳින්වීමක් කරගෙන යනවා. ඔයාලා උත්සාහ කරන්න ඒවා මතක තියාගන්න සහ අපි මේකේ තව අභ්‍යාස කරන්න. බලන්න පළවෙනි සංයෝග වර්ගය පළවෙනි කාබනික සංයෝග වර්ගය තමයි ඇල්කේන්. කියනවා නිකන් ක්‍රියාකාරී කාණ්ඩයකද පළවෙනි එක ඇල්කේන්. ඇල්කේන් මේකටම තමයි තව නමක් කියන පැරපීන. ඇල්කේන එහෙම නැත්නම් පැරපීන. ඇල්කේන එහෙම නැත්නම් පැරපීන. ඇල්කේන එහෙම නැත්නම් පැරපීන. ඇල්කේන එහෙම නැත්නම් පැරපීන. මේගොල්ලෝ තමයි කාබනික සංයෝග වල අපිට හම්බෙන ක්‍රියාකාරී කාණ්ඩ නොමැති. ක්‍රියාකාරී කාණ්ඩ ගැන කිව්වට ක්‍රියාකාරී කාණ්ඩ නොමැති එකම එක කාබනික සංයෝගය කවුද? ඇල්කේන. හරි. පළවෙනි අදහස ලියා ගන්නවා අපි මේකේ. ඇල්කේන කියන්නේ මොනවද? ක්‍රියාකාරී කාණ්ඩ නොමැති CH පමණක් ඇති. CH පමණක් ඇති. ක්‍රියාකාරී කාණ්ඩ නොමැති කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙනවට අපි කියනවා ඇල්කේන කියලා. ඇල්කේන කියලා. හරි. ඇල්කේන කියලා කියනවා. හරි. එතකොට ළමයි මේගොල්ලෝගේ ඊළඟ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය තමයි CC අතර තනි බන්ධන පමණක් ඇත. CC තනි බන්ධන පමණක් ඇත. කාබන් කාබන් සිංගල් බොන්ඩ්ස් විතරයි තියෙන්නේ. කාබන් කාබන් මොන බන්ධන විතරක් තියෙන්නේ? තනි බන්ධන විතරයි තියෙන්නේ. කාබන් කාබන් මොන බන්ධන විතරක් තියෙන්නේ? තනි බන්ධන විතරයි තියෙන්නේ. හරි. කාබන් කාබන් තනි බන්ධන පමණක් තියෙනවා. හරි. බලන්න මම උදාහරණ කීපයක් අදින්න මේ බලන්න. එන්න මේක. මේක තුනක් විතර අදින්න ගොඩාක් ඒවා තියෙනවා. හරි. ළමයි මේකේ අග ඉන්න කෙනෙකුට කාබන් හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද? තමයි අග ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද? 3ක් දාන්න. ඔන්න හයිඩ්‍රජන් 3 දාන්න. ළමයි මේක අපිට පුළුවන් කෙටි කරලා පෙන්වන්න. මේක කෙටි කරලා පෙන්වන්න පුළුවන් මෙහෙම. කාබන් එකට හයිඩ්‍රජන් 3ක් නිසා අපි කියනවා CH3. කාබන් එකට හයිඩ්‍රජන් 3ක් නිසා මේ බන්ධන දිගහැරලා ලිව්වේ ව්‍යුහ සූත්‍රය කියලා අපි මේකට කියන බන්ධනවල ලුයිස් ව්‍යුහ සූත්‍රය. මෙතන කාබන් එකට හයිඩ්‍රජන් 3ක් නිසා මේක නිකන් කුඩේ දිගහැරලා වගේ කියලා අදහසක් කියන මේ ටික. මෙන්න කුඩේ ඇකිලුවා CH3. ඊට පස්සේ මේ පැත්තේ තියෙන මොන කාණ්ඩයද? CH3 කාණ්ඩය. CH3 කාණ්ඩය. හරි. CH3 මේ කාබන්ට හයිඩ්‍රජන් 3ක් ඉන්නවා. මේ කාබන්ට හයිඩ්‍රජන් 3ක් ඉන්නවා කියන අදහස. හරි. තවත් කොට කරන්න පුළුවන් කාබන් කීයද ළමයි? CC කාබන් කීයද? කාබන් 2යි හයිඩ්‍රජන් 6යි. මෙයාගෙන් මෙයා හදා ගන්න පුළුවන්. ඒකෙන් මෙයාව හදා ගන්න පුළුවන්. හරි. එයාට අපි නමක් කියනවා. නාමකරණයක් කතා කරන ඊළඟට එතේන් කියන. ඇල්කේනයක් නිසා එතේන් කියන. එතේන්. එතේන්. හරි. මෙයාගෙත් මට උදව් කරන්න. අගීසින කාබන්ට හයිඩ්‍රජන් කීයද? කලින් වගේම කාබන් හයිඩ්‍රජන් කීයද? 3යි. අගීසින දෙනට හයිඩ්‍රජන් 3 යනවා. මැද ඉන්න කෙනාට හයිඩ්‍රජන් කීයද ළමයි? 2යි. මැද ඉන්න කෙනාට හයිඩ්‍රජන් 2යි. එතන මේක අපිට කෙටි කරන්න පුළුවන් මෙහෙම. CH3 මෙතන කාබන් එකට හයිඩ්‍රජන් 3යි.
මෙතන CH2 CH2 මෙතන CH2 ඔන්නෝම කෙටි කරලා පෙන්නන්න පුළුවන් මේක. කාබන් එකට හයිඩ්‍රජන් 3යි, මෙයාට හයිඩ්‍රජන් 2යි, මෙයාට හයිඩ්‍රජන් 3යි. තවත් කෙටි කරන්න පුළුවන් කාබන් කීයද ළමයි? කාබන් ගණන් කරන්න. 1යි, 2යි, 3යි. කාබන් 3යි. හයිඩ්‍රජන් කීයද? 8. හයිඩ්‍රජන් කීයද? 8යි. C3යි එච්චරයි. හොඳයි, very good. තමයි හොඳ උත්තර දෙනවා. C3යි එච්චරයි. හොඳයි, නියමයි. මෙයාට අපි කියනවා ළමයි ප්‍රොපේන්. එයාට අපි කියනවා ප්‍රොපේන් කියලා. ප්‍රොපේන්. ඉක්මන් කරමු අපි ප්‍රොපේන්. ඊළඟ එක්කෙනාත් අඳින්න බලන්න ඔයාලා. මෙන්න මෙයා. කෙටි කරලාත් ලියන්න බලන්න යා. අග ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් 3යි. මැද ඉන්න කෙනා හයිඩ්‍රජන් කීයද? 2යි. H10යි. හොඳයි. මේක තව කෙටි කරගමු අපි. මේ පැත්ත අකුල ගමු කුඩේ. එතන මෙතන එන්නේ. ඔව් ක්‍රියාන්විතා හොඳයි. මෙතන එනවා CH3. මෙතන එනවා CH2. මෙතන එනවා CH2. මෙතන එනවා CH3. හොඳයි. පෙනුනේ හොඳයි නියමයි. CH3, CH2, CH2, CH3. කාබන් ඔක්කොම තියෙනවා 1යි, 2යි, 3යි, 4යි. කාබන් 4යි, හයිඩ්‍රජන් 10යි. හොඳයි වෙනුනේ. කාබන් 4යි, හයිඩ්‍රජන් 10යි. නියමයි. මෙයාට අපි නමක් කියලා මොනවා කියලාද? බියුටේන් කියලා කියනවා. බියුටේන් කියලා කියනවා. හරි. එතකොට ළමයි මේගොල්ලෝන්ගේ තියෙන පොදු සූත්‍රයක් තියෙනවා. අතු පෑනෙන් ලියා ගන්න මේගොල්ලෝන්ගේ තියෙන පොදු සූත්‍රයක්. සූත්‍රයක් තියෙනවා. CNH 2n දාන දෙක. CNH 2n මම දැක්ක 11 වසර විද්‍යාව පොතේත් මේක තියෙනවා. CNH 2n දාන දෙක. මෙතන n සමානයි 2 ආදේශ කරමු. n සමානයි 2 වල හදාගත්තේ කාවද කියලා බලන්න. C2යි H කියලා දෙන්නේ. දේවාරක් 2 ධන 2යි. කියලා දෙන්නේ. ඉස්සලා ಗುಣ කරනවද එකතු කරනවද? තමයි. ඉස්සලා ಗುಣ කරනවද එකතු කරනවද? C2යි H6. කාව හැදෙනවද? එතේන්න හැදෙනවා. කාව හැදෙනවද? එතේන්න හැදෙනවා. C2යි H6යි. C2යි H6යි. C2යි H6යි. n සමානයි 3 ආදේශ කරන්න බලන්න. n සමානයි 3. C3යි H 3 වරක් 2 ධන 2යි. H කියන්නේ C3යි H8යි. C3යි H8යි. n සමානයි 4 නම් කියන්නේ C4යි H කිය දෙන්නේ. තමයි සුළු කරලා කියන්නේ. C4යි H10යි. H10. Very good. වෙනුනේ හොඳයි. C4යි H10යි. n සමානයි 5ක් නම් අපි ගන්නේ නැහැ හැබැයි. n සමානයි 5ක් නම් කාබන් සංඛ්‍යාව 5ක් නම් හයිඩ්‍රජන් කීයක් එනවද? C5H 12. C5H ප්‍රියංගිකා හොඳයි. වෙනුනේ හොඳයි. හැමෝම ආන්සර්ස් දෙන්න. C5H 12. හරි. හරි. ඔන්න ඔහම ඇල්කේන වලට පොදු සූත්‍රයක් තියෙනවා. ඒකෙන් අපිට ඇල්කේන ඕන තරම් ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟට ළමයික තේරෙනවද හැමෝටම දෙවනි ක්‍රියාකාරී කාණ්ඩ වර්ගය තමයි ඇල්කීන. ඇල්කීන නැත්නම් කියනවා ඔලිෆීන කියලා කියනවා. ඇල්කීන එහෙම නැත්නම් අපි කියනවා ඔලිෆීන.
ෆීන කියලා කියනවා. ඇල්කීන එහෙම නැත්නම් ඔලිෆීන කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් ALKEN ඇල්කීන. හරි ඇල්කීන එහෙම නැත්නම් ඔලිෆීන. හරි. මෙහෙමයි. මේව අඳුරගන්නේ කොහොමද? අඳුරගන්න විදිය කාබන් පරමාණු දෙකක් අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක් හෝ තියෙනවා. මොකද අවශ්‍යතාවය? කාබන් පරමාණු දෙකක් අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක් හරි ඉන්නනම් අපි කියනවා ඇල්කීන එහෙවත් ඔලිෆීන කියලා කියනවා. මොකද්ද? කාබන් පරමාණු දෙකක් අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක් හරි තියෙනවා අපි කියන මොනවා කියලාද? ඇල්කීන එහෙවත් ඔලිෆීන කියලා කියනවා. ඇල්කීන එහෙවත් ඔලිෆීන කියලා කියනවා. මේගොල්ලෝගේ සූත්‍රය ලියන්නම් මම. පොදු අණුක සූත්‍රය කියලා අපි එකට කියනවා. පොදු අණුක සූත්‍රය. මේක හොඳට බලා ගන්න ලබන සතියේ අපි පුංචි ප්‍රශ්න කිහිපයක් අහනවා මේ ඉගෙන ගත්තේ වගේ ඔයාලගේ හැමදාම අර මතක් වෙන්න ඕන නිසා. පොදු අණුක සූත්‍රය CNH2 ළමයි ද්විත්ව බන්ධනයක් හදන්න අඩුම කාබන් කීයක්වත් ඉන්න ඕන. ළමයි ද්විත්ව බන්ධනයක් මොකද්ද? කාබන් පරමාණු දෙක අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක් හරි තියෙනවා. ඒ කියන්නේ ඩබල් බොන්ඩ් එකක් හරි දෙනවා අපි කියනවා මොනවා කියලාද? ඇල්කීන කියලා කියනවා. කාබන් පරමාණු දෙකක් අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක් හරි තියෙනවා. මම ඔයාලගෙන් අහපු ප්‍රශ්නේ තමයි අවම වශයෙන් ද්විත්ව බන්ධනයක් හදන්න කාබන් පරමාණු කීයක්වත් ඉන්න ඕනද? දෙකක්වත් ඉන්න ඕන. අවම වශයෙන් කීයක්වත් ඉන්න ඕනද? දෙකක්වත් ඉන්න. අපි මෙතන ආදේශ කරමු n සමානයි 2. n සමානයි 2 දැම්මොත් කොහොමද එන්නේ? n සමානයි 2 නම් c කීයද එන්නේ? c 2යි h කීයද එන්නේ? h 4යි. c 2යි h 4යි. කාබන් පරමාණු දෙක අඳිනවා. cc මොන බන්ධනයක් තියෙනවද? ද්විත්ව බන්ධනයක් තියෙනවා. තව මේකේ මේ බන්ධන දෙක හදපුවම වේකන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බන්ධන හදන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එන්න මෙන්න. එයාට අපි කියනවා නම එතීන් කියලා. මේක ඕනනම් මෙහෙම ගුලි කරලා පෙන්වන්න පුළුවන්. CH2 ද්විත්ව බන්ධනයක් CH2 කියලා පෙන්වන්නත් පුළුවන්. හරි. CH2 ද්විත්ව බන්ධනයක් CH2 කියලා පෙන්වන්නත් පුළුවන්. ඊට පස්සේ මේකටම ගුලි කරලා ගන්නත් පුළුවන්. මේ තමයි කුඩේ අකුලපු අවස්ථාව, මේ දින කුඩේ දිගහැරපු අවස්ථාව, මේ දින කුඩේ භාගයට දිගහැරපු අවස්ථාව. හරි. ඊළඟ එක්කෙනාගේ සූත්‍රය කියන්න බලන්න ළමයි. C3යි H6. n සමානයි 3 නම් හැමෝම උත්තර දෙන්න. C3යි H කිය දෙන්න 6. 3 වරක් 2 6යි. ඒතර ඒකෙත් අනිවාර්යෙන් ද්විත්ව බන්ධනයක් ඉන්න ඕන. මේ පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා group වලට දාන්න මම voice එකක් හරි දාන්න. අදත් class ඉවර වෙන online ටික රැය 10 විතර නම් මම හිතන්නේ. ඔයාලගේ ඉවරනකොටම 8ට එකක් පටන් ගන්න. ඒක 8:11. ඊට පස්සේ 11 2 5 6 9 කොහොමද class තියෙන්නේ online. මෙතන තියෙනවා ද්විත්ව බන්ධනයක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා. මේවට නම් නැද්ද? නම් තියෙනවා. නම් ටික දෙන්න. මේක CH3 දැන් එච්චරයි. බලන්න කාබන් සංඛ්‍යාව හරියද කියලා. කාබන් 1යි 2යි 3යි හයිඩ්‍රජන් එනවා 3යි 4යි 5යි 6යි. නැත්නම් මේක ගුලි කරොත් එහෙම දිගෑරියොත් එහෙම තව පොඩ්ඩක් ගුලි කරොත් CH3 CH ද්විත්ව බන්ධනයක් CH2.
මේ වගේ නම් ටික අහනවා. නම් ටිකත් මම කියන්නම්. මේ එතීන් මේ කවුද? එතීන් මේ ඉන්නේ ප්‍රොපිලීන්. ප්‍රොපිලීන්. එතීන් ප්‍රොපිලීන්. අන්තිම එක n සමානයි 4ක් නම් n සමානයි 4ක් නම් very good ප්‍රියංගිකා C4යි C4යි H8යි C4යි H8යි ඒකෙන් ද්විත්ව බන්ධන එකක් ඇඳ ගන්න ඕන. ද්විත්ව බන්ධන එකක් ඇඳ ගන්න ඕන. මම මෙතන දානම් CH2 CH3 කියලා. මේවා අඳින විදිහ ඉස්සරහට තව කතා කරනවා ඕන. එහෙම නැත්නම් මේක දිගේ ගියොත් අපිට අකුල වුවොත් එහෙම CH3 CH2 CH ද්විත්ව බන්ධනය CH2. මෙයාගේ නම මොකක්ද දෙන්නේ ළමයි? BUT. අද දවසේ කතා කරන අවසාන ක්‍රියාකාරී කාණ්ඩය මේ ගන්න ක්‍රියාකාරී කාණ්ඩ ඇත්තට මොකද 5 බන්ධන තියෙනවනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. කාබන් 4ක් තියෙනවා බියුටීන් කියලා අපි යාට කියමු. අවසාන ක්‍රියාකාරී කාණ්ඩය අද දවසේ කතා කරන තුන්වෙනි ක්‍රියාකාරී කාණ්ඩ 20න් 3 වනේ. 20න් කීයද 3? ඒක ඇල් කයින කියලා කියනවා. මොකද නම? ඇල් කයින. නම මොකද්ද? ඇල් කයින. ඒකට අපි නමක් කියනවා ඇසිටලීන කියලා කියනවා. ඇල් කයින එහෙම නැත්නම් ඇසිටලීන. ඉංග්‍රීසියෙන් කියුවොත් ALKYN ඇල් කයින. කලින් එක වගේමයි මොකද්ද කාබන් අතර කාබන් පරමාණු දෙකක් අතර CC ත්‍රිත්ව බන්ධන එකක් හෝ පවතී. කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධන එකක් හරි පවතිනවා නම් අපි කියන එකට මොකක්ද? ඇල්කයිනක් කියලා කියනවා. ඇල්කයිනක් කියලා කියනවා. සූත්‍රයනේ ළමයි CnH2යි ඍණ 2. පොදු අණුක සූත්‍රය කියලා කියන්න. පොදු අණුක සූත්‍රය CnH2යි ඍණ 2. ළමයි ත්‍රිත්ව බන්ධනයක් හදන්න තවම වශයෙන් කාබන් කීයක් ඕනද? අවම වශයෙන් කාබන් කීයක් ඕන ත්‍රිත්ව බන්ධනයක් හදන්න? එකක්. මෙතන එන්නේ හොඳයි නිම්සරා හොඳයි වෙනුරි හොඳයි සංදීප හොඳයි C2යි H කීයක් එනවා? දේවරා 2 ඍණ 2. එතන C2 H4 ඍණ 2 C2H C2H2 CnH2 ඒක එන්නේ ඒ තමයි චූටිය. ඒ තමයි ඇල්කයින් වල චූටිය. තඩියන මේ කවුද? චූටිය. පොඩි මෙක්කන. C2H2. එයාගේ නම කාබන් දෙකක් තියෙනවා එතයි. මේක නම් වලට අහු වෙලා තියෙනවා නේද? එතයි. C2H2. එයාගේ නම මොකද්ද? එතයි. හරි. ඊළඟ එක කාබන් 3ක් නම් හයිඩ්‍රජන් කීයක් වෙනවද ළමයි? C3යි උඩට කියන්නේ C3යි H හොඳයි ප්‍රියංගිකා හොඳයි 3 වරක් 2 රින්න 2යි C3යි H 6 රින්න 2 C3 හොඳයි වෙන්නේ C3යි 4 C3H දැන් සූත්‍රය එන්නේ CH3H CH3 මෙයාගේ නම ප්‍රෝපයින්
propine. Propine. බලන්න අන්තිම එක propine. C4යි H කියන ළමයි C4යි H ප්‍රියංගිකා හොඳයි පැතුම් හොඳයි C4යි H6යි. වෙනුරේ හොඳයි C4යි H6යි. C4යි H6යි. ඒතර මේක එන්නේ CH3 CH2 මෙහෙම අදිනකට මෙයාගේ නම ළමයි බියුටයින්. මෙයාගේ නම මොකද්ද? බියුටයින්. එතනින් පාඩම ඉවරයි ළමයි. මම කිව්වාට ඉවර කරනවා කියලා. මට ප්‍රසන්ටේෂන් එක චුට්ටක් මතක් කරන්න දෙන්න. C5යි ඔව්. අපි ඊළඟ දවසේ කතා කරමු මේ ටික. මම ආවා ප්‍රසන්ටේෂන් එකට ගිහලා ටක් ගාලා මතක් කරන්න අද මොනවද ඉගෙනුවේ කියලා. බලන්න. එතනින් ඉවරයි පාඩම. අපි කතා කරා ඕගනික් කෙමිස්ට්‍රි වල පළවෙනි ඩේ එක ඩේ 1 එක. ඕගනික් කෙමිස්ට්‍රි වල ඩේ 1 එක අපි කතා කරේ. බලන්න මතක් කරා කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප පාඩම් ටික හයිඩ්‍රෝකාබන සහ හැලජන් හයිඩ්‍රෝකාබන ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග කියලා මාතෘකා හතරක් කතා කරා. මේවා පාඩම් 7 8 9 10ට අයිති වෙන්නේ කියලා අපි කිව්වා. ඊට අපි කතා කරා කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප. ඊට පස්සේ මෙන්න මේක ඉතාමත් වැදගත් කියලා මම කිව්වා කාබනික රසායන සහ අකාබනික රසායන අතර වෙනස. කාබනික සංයෝගයක නම් ගොඩක් වෙලාවට කාබන් සමග හයිඩ්‍රජන් තියෙනවා. අකාබනික සංයෝගවල කාබන් හයිඩ්‍රජන් විතරක් නෙවෙයි වෙනත් මූලද්‍රව්‍ය ගොඩාක් තියෙනවා. කාබනික සංයෝගවල තියෙන ළමයි සහසංයෝජ බන්ධන, අකාබනික සංයෝගවල තියෙන අයනික බන්ධන. ඊට පස්සේ ඔව් එන්නේ ටික මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරා හැඳින්වීම කාබනික සංයෝග කොහොමද අපි අඳුරගන්නේ හැම තැනම තියෙනවා කියලා කිව්වා. මේවා ඇඳුම් හදන්න ගන්න, ෆැබ්‍රික්ස් හදන්න ගන්නවා, පිටිපන්දම් හදන්න ගන්නවා. ඊට මේ තමයි ළමයි අපිට කතා කරන්න තියෙන ෆන්ක්ෂනල් ගෲප්ස් ටික. නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩ ටික. අපි දැන්ට කතා කරලා තියෙන මේක කතා කරා. මේක කතා කරා. මෙයා කතා කරා. තව ඉස්සරහට තියෙනවා ඇල්කොහොල, ඇල්ඩිහයිඩ්, කීටෝන, කාබෝසිලික් අම්ල, එස්තර. මෙන්න මේවා අපි ඊළඟ සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම නෝට් එක හොඳට බලන්න. ඕන නම් රිසෝස් බුක් එක කියවන්න. අපි ලබන සතිය හම්බෙමු. ලබන සතිය වලට වර්ක් බුක් එකක් හම්බෙලා තියෙයි. ඒතකොට පාඩමට පැරලලි මේක නම් මේ හදපු කල එකක් නෙවෙයි. මෙන්න මේක වලට හම්බෙයි. පාඩමට පැරලලි යන්න. මෙන්න මේකේ තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ එහෙම දාලා. ඔයාලට ලබන සතියේ ඉඳන් මේකත් ෆිල් කරගන්න පුළුවන් පාඩම ඉවරනාට පස්සේ. හරි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. Have a nice day. Do hard work. මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? ප්‍රශ්න? හරියට මටයි වෙලාව. ප්‍රශ්න මොන හරි තියෙනවද? නැත්තම් නවත්තන්නම්.